අපි කතා කරගෙන ආවේ දැන් මේ HRM මාතෘකානේ. අද අපි බලමු මානව සම්පත් සැලසුම් කරන. දැන් අපි ගිය සතියේ කතා කරා ආයතනයක රැකියා නිර්මාණය කරන්නේ කොහොමද? එතකොට ඒක රැකියා විශ්ලේෂණය කියන ක්‍රියාවලිය තුළින් තමයි නිර්මාණය කරන්නේ. ඊළඟට දැන් මේ නිර්මාණය කරපු රැකියාවට අපි පුද්ගලයන් බඳවා ගන්නවා. මානව සම්පත් සැලසුම් කරන්නේදී අලුත් රැකියාවකට වගේම දැන්ට පවත්න ආයතනයේ තියෙන රැකියාවන් වලට පුද්ගලයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය තමයි මානව සම්පත් සැලසුම් කරන්නේ. මේ පාර ප්‍රශ්න පත්‍රයේ එහෙම ඕගොල්ලන්ට අතට හම්බුණාද? තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අපි අද කතා කරන මාතෘකාවට අදාළ මේ ප්‍රශ්නයක්. ඒක තිබුණා සැලසුම් කරණය ගැන තිබුණා, ඊළඟට ඉන්ඩක්ෂන් එක ගැන තිබුණා, රයිට්? ට්‍රේනින් තිබ්බා. ඔව් ඒ මාතෘකා ටික තිබුණා. බලන්න මානව සම්පත් සැලසුම් කරණයේ නිර්වචනය තමයි ආයතනයට අවශ්‍ය වන අවස්ථාවල අවශ්‍ය එනවනේ අවශ්‍ය ස්කිල්ස් වලින් යුක්ත සහ අවශ්‍ය ප්‍රමාණයෙන්. මොකද ඕනෑම ආයතනයක විශේෂයෙන්ම සේවා සපයන ආයතනවල කොස්ට් එකේ ලොකු කොටසක් තියෙනවා පර්සනල් කොස්ට් එක. මානව සම්පත සඳහා වෙන පිරිවැය. මොකද සේවා සපයන ආයතනවල මානව සම්පත අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා සේවා සැපීමේදී. සේවාවල තියෙන ලක්ෂණ අනුවනේ අපි කතා කරා. මොනවද ඒවා? සේවය සපයන්න, සේවක ලබා ගන්න මුණ ගැහෙන්න ඕන. ඊළඟට ඒවා අස්පෘශ්‍යයි. සේවය ලබා දීමේදී තමයි වටිනාකම ජනිත වෙන්නේ ගනුදෙනුකරුවන්ට ඒ ලබා දෙන සේවාවේ උණිමැව්වේ. ඒ වගේ වෙලාවකදී අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා මානව සම්පතට. ඒක අර සේවා ලැබීම මිශ්‍රයේ people කියන ෆැක්ටර් එක. people කියන ෆැක්ටර් එක. අනිවාර්යයෙන්ම සේවා මේ විශේෂයෙන්ම බැංකුව වගේ සේවා සපයන ආයතනවල මානව සම්පත කළමනාකරණය වැදගත්ම කාර්යයක් වෙනවා. එතනදී අවශ්‍ය අවස්ථාවේදී there is a need ආයතනට අවශ්‍ය වන වෙලාවට අවශ්‍ය වන සංඛ්‍යාව ප්‍රමාණය quantity එක ඒ වගේම අවශ්‍ය වන skills. දැන් අපිට ඕන වෙන්නේ ණය සම්බන්ධයෙන් නිලධාරීන් නම් පුද්ගලයන් නම් සේවකයන් නම් අපිට ඕන ඒ skills තියෙන අය. වෙන අය අරන් හරියන්නේ නැහැ. ඒ වුණොත් අපිට ඒ අදාළ රාජකාරී කරන්න බෑ. ඒතකොට අන්න ඒක ගන්න කරන සැලසුම් කරන ක්‍රියාවලිය තමයි මානව සම්පත් සැලසුම් කරන්නේ කියන්නේ. ඉතින් අරමුණු මොනවද? අනාගතයේදී ආයතනයේ කොහොමද මානව සම්පත අවශ්‍ය වෙන්නේ? ඒ කියන්නේ ඉල්ලුම කොහොමද ඇති වෙන්නේ? ඒ වගේම අවශ්‍ය වෙන ස්කිල්ස් මොනවාද? ඒතර අපේ ආයතනයේ ස්ට්‍රැටජික් ප්ලෑන් එක අනුව ඉදිරියේදී සපයන සේවාවන් වෙනස් කරනවද? සමහර ඒවා අයින් කරනවා, සමහර ඒවා අලුත් කරන ඒවා කරනවා නේ. අපි ඩයිවර්සිෆයි කරොත් එම වෙන ඒරියාස් වලට ඒතර අලුත් ස්කිල්ස් අවශ්‍ය වෙනවා. ඒතර ඒ ස්කිල්ස් අපි ගන්න ඕන. දැන් ඉන්න අයට ට්‍රේන් කරලා ගන්නත් පුළුවන්, සමහරලාට එළියෙන් ගන්නත් පුළුවන් මේ ස්කිල්ස් තියෙන අය. පිරිවැය කන්ට්‍රෝල් කරගන්න ඕන. පිරිවැය අවම කරගන්න ඕන. ඒ උපාය මාර්ගික අරමුණ තමයි ආයතනේ කොයි පැත්තටද අපි ඩයිවර්සිෆයි කරන්නේ, මොන බිස්නස් ලයින්ස් ගෙනියන්නේ, කොයි විදිහට ගෙනියන්නේ. ඒතර ඒ උපාය මාර්ගික අරමුණුත් එක්කලා එකට යන්න ක්‍රියාවලියක් තමයි මානව සම්පත් සැලසුම් කරන්නේ. මේ අද මේ ගේසත් පාර මේ කියන්නේ ඉසේකේ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න ටික අහලා තිබුණා. ඒ වගේම තමයි සමහර ලයින් මැනේජර්ස්ලා, ඒ කියන්නේ නිෂ්පාදන හෝ සේවා සැපයීම් දාමේ ඉන්න ඍජුවම ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වන අය තමයි ලයින් මැනේජර්ස්ලා. ඒක බැංකුවක් ගත්තොත් බැංකුවේ ජෙනරල් මැනේජර්, ඊළඟට රීජනල් මැනේජර්ස්ලා, බ්‍රාන්ච් මැනේජර්ස්ලා, ශාඛාවක නිලධාරීන්, ඒගොල්ලෝ ලයින් මැනේජර්ස්ලා. ඒතර සපෝට් අනිත් අය සපෝට් ස්ටාෆ් මැනේජර්ස්ලා කියනවා. ඒගොල්ලෝ ඇවිල්ලා HR සම්බන්ධයෙන් ඉන්න නිලධාරීන් සපෝට් සර්විස් එකක් කරන්නේ. ඊළඟට මිලදී ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් සපෝට් සර්විස් එකක් කරන්නේ. ෆිනෑන්ස් එකේ අය සපෝට් සර්විස් එකක්, ඔඩිට් සපෝට් සර්විස් එකක්. නමුත් ගනුදෙනුකරුවන් සමග ඍජුව සම්බන්ධ වෙන ශාඛා කළමනාකරුවන්, ශාඛාවල නිලධාරීන්, ඒ වගේම ප්‍රාදේශීය කළමනාකරුවන්, ජෙනරල් මැනේජර්, ඒගොල්ලෝ ලයින් මැනේජර්ස්. ඒගොල්ලෝ තමයි දන්නේ මොන වගේ ඒ පුද්ගලයන්ද ඕන වෙන්නේ සේවාව සපයන්න.
ඒතකොට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් කියන විතර ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරනවා. මේ අවශ්‍යතාව ටික සම්පූර්ණ වෙන විදියට සැලසුම් කරන එක තමයි මානව සම්පත් සැලසුම් කරන්නේ කියන්නේ. අනිවාර්යෙන්ම සමස්ත ආයතනයේ උපාය මාර්ග පිළිබඳව මානව සම්පත් කළමනාකරුට අවබෝධයක් තියෙන්න ඕන මේක කරන්න නම්. ඒ වගේම ස්ට්‍රැටජික් බිස්නස් යුනිට්ස් තියෙනවා. අපි ගත්තොත් මාකටිං එක ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකක්. ඔඩිට් එක. ඔය විදිහට තියෙන ස්ට්‍රැටජික් බිස්නස් යුනිට්ස්. ඒ වගේ අවශ්‍යතාවයන් එක විදිහයි. හරි. ඒවා පිළිබඳ තක්සේරුවක් තියෙන්න ඕන කළමනාකරුට මානව සම්පත් කළමනාකරුට මේ උදාල පුද්ගලයන්ව පඳවා ගන්නවා. ඒ වගේම ඒවා එහෙම නැති වුණාම මානව සම්පත අවශ්‍ය ප්‍රමාණයට නැති වුණාම ඒ යුනිට්ස් වලට වෙන බලපෑම ඒකෙන් සම්පූර්ණ උපාය මාර්ග වලට වෙන බලපෑම ඒ පිළිබඳ තක්සේරුවක් තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේක ගොඩක් පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්නේ. බලන්න මේ පාර ප්‍රශ්න පත්‍රයේ 2021 ජනවාරිලා තිබිච්ච ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නේ බැංකුවක ශාඛාවක පිරිස් බල සැලසුම් කරණය. මෑන් පවර් ප්ලෑනින් මේ කතා කරන එක. මඟ පෙන්වීමේ මූලධර්ම. ඒතකොට මූලධර්ම කිව්වම මෙන්න මේ ටික තමයි අපිට වැදගත් වෙන්නේ. මේ අරමුණු. ඒක තමයි ප්‍රින්සිපල්ස්. මොනවද ඒකට හේතු වෙන්නේ? right? සමහර වෙලාවට මේකේ ක්‍රියාවලියත් මම දැන් ඕගලන්ට කතා කරාට ක්‍රියාවලිය වැදගත් වෙන්නේ නැහැ. මෙතෙන්දී වැදගත් වෙන්නේ අහන්නේ අපි මොකද්ද බලපාන මූලධර්ම. අරමුණු කියන්නේ ඒව තමයි. මෙන්න මේ හේතු නිසා තමයි මේක කරන්නේ. මේ දැන් තියෙන සැලසුම් කරන ක්‍රියාවලිය. ඒකෙදී ඉතින් අනාගතයේදී ඇති වෙන මානව සම්පත් අවශ්‍යතා හඳුනා ගන්න ඕන. හරි. මේ කියන කරුණෝට අනාගත අවශ්‍යතා හඳුනා ගන්න ඕන. ඊළඟට දැනට ඉන්න මානව සම්පත පිළිබඳව සප්ලයි එක දැන්ට ඇතුළේ ඉන්න අයනේ. ඒ සම්බන්ධයෙන් පවත්වාගෙන යන්න ඕනේ ඉන්වෙන්ටරිය. මොනවද? මේ කොයි වගේ අයද අපි ගාව ඉන්නේ? මොනවද ඒගොල්ලන්ගේ ස්කිල්ස්? මොනවද ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස්? ඒ වගේ අය හදා ගන්න. එතකොට අපිට අනාගතයේදී අවශ්‍ය වෙන යම් තැනකට යම් කුසලතාවයකින් යුක්ත පුද්ගලයන් කණ්ඩායමක් අපි තුමු පරිගණක දෙනවා. අවශ්‍යයි. දැන් අපේ ගාව ඉන්නවනම් ඒ වගේ අය වෙනත් තැන්වල අපිට පුළුවන් ඒගොල්ලන්ව අනුයුක්ත කරන්න අර තැන් වලට කිසිම ගැටලුවක් නැතුව අභ්‍යන්තරව. දැන් අපි ඉස්සරහදී කතා කරනවා රෙක්‍රූට්මන්ට් එක ඒක බාහිර කරන්න පුළුවන් අභ්‍යන්තර කරන්න පුළුවන්. ඒතකොට ඒක මේකට වැදගත් වෙනවා. ඒකට මේක වැදගත් වෙනවා. අනාගතයේදී ඇතිවෙකි මානව සම්පත් ගැටලු පිළිබඳව පුරෝගතන. මෙතන සේවකයෝ නැති වුණොත් මොකද වෙන්නේ? ඒකට කොච්චර බිස්නස් එකට පාඩු වෙනවද? අපේ සේවාවන් කොච්චර සපයන්න බැරි වෙනවද? එයනෝ අදාළ මානව සම්පත් ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම. දැන් අපි හිතමුකෝ මානව සම්පත් ක්‍රියාකාරකම් කිව්වම ගොඩක් ඒවා තියෙනවා. පුද්ගලයන් බඳවා ගැනීම, ඒ පිටින් ගන්නවා නම්. ඊළඟට ඉන්න අයට උසස් වීම ලබා දීම, මාරු කිරීම. right? අපි හිතමු පුහුණුව හා මේ මදි නම් සමහර ස්කිල් සම්බන්ධයෙන් පුහුණුව මදි. දැන් ඉන්න අයට ටිකක් පුහුණු කරලා ගන්න පුළුවන්. මොකද ඒක පිරිවැය අඩු ක්‍රියාවලියක්. දැන් අභ්‍යන්තරයේ දැනටම ඉන්න සේවකයන්ව අපිට හසුරුවා ගන්න පුළුවන් නම් අපේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න අපේ පිරිවැය අඩුයි. මොකද ඇඩිෂනලි අමතරව තව පුංචි පිරිවැයක් තමයි දරන්න වෙන්නේ. ට්‍රේනින් වලට යන පිරිවැය. අපි ගන්න ගියොත් එහෙම පිටින් අපිට ලේසි වෙන්නේ නැහැ. අපිට ලොකු පිරිවැයක් යනවා. ඒතරානා මානව සම්පත් ක්‍රියාකාරකම් කරලා ඉවරෙලා ඒ සැලසුම් කරන ක්‍රියාවලිය දැන් අපිට තව අවුරුදු 2කින් අපිට අවශ්‍ය වෙනවා යම්කිසි ස්කිල්ස් කොටසක් තියෙන පුද්ගලයා. ඉතින් අපේ ඇතුලේ ඉන්නවා ඒකට මූලික සුදුසුකම් තියෙන අය අපිට ඒගොල්ලන්ව පුරුදු කරලා ගන්න පුළුවන්. ඒතර අපි පිටින් ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් සේවකයන්ගේ අභ්‍යන්තර සේවකයන්ගේ තෘප්තියක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා, ඔවුන් උනන්දු වෙනවා, අභිප්‍රේරණය වෙනවා. ඔවුන්ට වෙනත් රාජකාරී පැවරීම, උසස් වීම් දීලා රාජකාරී පැවරීම, වෙනත් අංශවල කටයුතු කිරීමට අවස්ථා සැලසීම මේ වගේ දේවල් නිසා. ඒතර අනිත් පැත්තෙන් පිරිවැය අඩු වෙනවා වගේම ආයතනයේ ඵලදායීතාවයත් ඉහළ යනවා ඒ වගේ දේවල් නිසා. මේ තියන්නේ සැලසුම් කරන ආකෘතිය. මේ ක්‍රියාවලිය අනාගත මානව සම්පත් ඉල්ලුම තක්සේරු කිරීම, ඊළඟට සැපයුම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම, දැන්ට ඉන්න මානව සම්පතේ ස්වභාවය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම,
ඒතර අනාගතයේදී කොයි වගේද අවශ්‍ය වෙන්නේ කියන එක සංසන්දනය කිරීම. මේ තියෙන්නේ ඉල්ලුම තක්සේරු කරන විදිය. ඉල්ලුම තක්සේරු කරන බලපාන සාධක මොනවද? ආර්ථික සාධක. ආර්ථික සාධක අනුව අපිට පුළුවන් අපේ ව්‍යාපාර දියු වැඩි කරන්න. ඒ කියන්නේ සංවර්ධනය කරන්න, වර්ධනය කරන්න, growth එකක් යකට යනවා. right? තාක්ෂණික සාධක. දැන් භාණ්ඩ හා සේවා සඳහා යම්කිසි භාණ්ඩයක් හා සේවා සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඒතකොට ඉල්ලුම වැඩි වෙනකොට ඒ සැපයුම ලබා දෙන්න පුද්ගලයා යොදන්නවා. ඉල්ලුම වැඩි වෙනකොට එක්ක සේවක සංඛ්‍යාව වැඩි කරන්න වෙනවානේ. අපිට යන්ත්‍ර සූත්‍ර වලට වඩා මෙතනදී අපි සලකන්නේ පුද්ගලයන් සම්බන්ධය. මොකද මේක මේ සේවා සපයන ආයතනයක් නිසා. සේවා වැඩි වෙනකොට ආර්ථික සාධක අනුව අපිට අවස්ථාවන් තියෙනවා, opportunities තියෙනවා business expansion එකකට. ව්‍යාපාර වර්ධනයට. එහෙනම් අපිට සේවකයෝ අවශ්‍ය වෙනවා. තාක්ෂණික සාධක වෙනස් වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නා මූල්‍ය ශාස්ත්‍රයේ විශාල වශයෙන් තාක්ෂණය භාවිත වෙනවා. ඒතර අනිවාර්යයෙන්ම ඉදිරියේදී එන්න ඕන තාක්ෂණ දැනුම තියෙන පුද්ගලයන්. absenteeism. මේක මතක තියාගන්න, නොදන්නා සේවයට නොපැමිණීම. absenteeism කියන්නේ. කෙනෙක් දැන් සේවකයන්ට නිවාඩු ගන්න පුළුවන්. ඒ අනුව සේවකයන්ට රාජකාරියට වාර්තා නොකර ඉන්නවා. දැන් සේවකේ රාජකාරී දිනවල පබ්ලික් හොලිඩේස් වගේ පොදුවේ අපි පිළිගත්තු ඒවාට අමතරව රාජකාරියට වාර්තා කළ යුතු දිනවල රාජකාරියට වාර්තා නොකර ඉන්න බෑ. සේවකයා අර මේ ආයතනත් එක්කලා ගිවිසුමකින් බැඳලා ඉන්නවා. එහෙම වාර්තා කරන්න ඕන කියලා. ඒකට වෙලාවලක් දෙනවා. 8 ඉඳන් 4:45 වෙනකන් රාජකාරී කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම සේවකයා වාර්තා කරන්න ඕන. සේවකයා සේවයට වාර්තා කරන්නේ නැත්නම් නිවාඩු ගන්න ඕන. නිවාඩු වර්ග කීපයක් තියෙනවා. ඒක අපි ඉදිරියේදී කතා කරමු. එහෙම පූර්වයෙන් නිවාඩු අරගෙන නැතුව හදිසියෙම සේවකයා සේවයට නොපැමිණීම තමයි absenteeism කියන්නේ. නොදන්වා සේවයට වාර්තා නොකිරීම. හරි. එතකොට නොදන්වා ගන්න පුළුවන් නිවාඩු වර්ග දෙකක් තියෙනවා. වෛද්‍ය නිවාඩු සහ බැංකු සේවකයන්ට තියෙනවා අනියම් නිවාඩු කියලා. එතකොට ඒත් ඒගොල්ලෝ උදේ 10 වෙනකොට ආයතනට වාර්තා කරන්න ඕනේ මේ හදිසි හේතුව නිසා මට එන්න බැරි වෙනවා කියලා. එහෙම නැතුනොත් ඒක absenteeism වෙනවා. එතකොට ආයතනයේ වර්ධනය වෙනවා. මම අර කිව්වා වගේ sales volume එකෙන් වර්ධනය වෙනවා. ඊළඟට product range එකෙන් වර්ධනය වෙනවා. අනිත් පැත්තෙන් markets වලට වර්ධනය වෙනවානේ. කළමනාකරුවන්ගේ දර්ශන. මෙන්න මේ කියන සාධක තමයි මානව සම්පති ඉල්ලුම තක්සේරු කරන්න තියෙන සාධක. ඉතින් අපිට මේකේ ක්‍රියාමාර්ග විදිහට ට්‍රෙන්ඩ් ඇනලිසිස් නේ ඒ වගේ ඒවා කරලා අපිට බලන්න පුළුවන් ආයතනයේ මෙච්චර සේල්ස් වොලියම් එකක් වැඩි වෙනවා නම් කොච්චර ස්ටාෆ් එක කොච්චර වැඩි වෙන්න ඕනද? මෙච්චර බ්‍රාන්චස් වැඩි වෙනවා නම් කොයිතරම් වැඩි වෙන්න ඕනද? ඒකට පරණ වැඩි වෙච්ච ඒවායි ට්‍රෙන්ඩ් ඇනලිසිස් ඔය වගේ දේවල් කරලා අපිට තක්සේරු කරන්න පුළුවන්. ඊට අපි බලන්න ඕන මානව සම්පත්තේ සැපයුම කොහොමද කියලා. ඒතර සැපයුම තියෙනවා අභ්‍යන්තර සැපයුම වෙන්නත් පුළුවන් බාහිර සැපයුම වෙන්නත්. ඒ කියන්නේ අභ්‍යන්තර සැපයුම කියන්නේ දැනට ඉන්න සේවකයන්ගෙන් ඒ අවශ්‍යතා ඉදිරියේදී ඇති වෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න එක. ඒකට ආයතන ඇතුලේ මානව සම්පත් ඉන්වෙන්ටරියක් හදන්න ඕනේ. මේදී පවත්න මානව සම්පත් භාවිතය පිළිබඳ ඉන්වෙන්ටරිය. ඒ ඉන්වෙන්ටරිය ආකාර දෙකක් තියෙනවා. එකකට කියනවා අපි කුසලතා ඉන්වෙන්ටරිය, ස්කිල් ඉන්වෙන්ටරි කියලා. හරි? ස්කිල් ඉන්වෙන්ටරි. ඒතර ස්කිල් ඉන්වෙන්ටරි කියන්නේ මෙන්න මේක සටහන් කරගන්න. කළමනාකරන නොවන සේවකයන් පිළිබඳ තොරතුරු. කළමනාකරන නොවන සේවකයන් ස්කිල් ඉන්වෙන්ටරි. ඒතර ඒකේ තියෙනවා නම, වයස, පළපුරුද්ද, අධ්‍යාපන සුදුසුකම්, සේවය කළ අංශ, කාර්යඵල සාධන මට්ටම වගේ දේවල් තියෙනවා. ලබාගත් පුහුණු වීම, කුසලතා ඉන්වෙන්ටරි තියෙනවා නම, දැනට කරන රැකියාව, පළපුරුද්ද, සේවය කළ ස්ථාන, අංශ, ලබාගත්
පුහුණු වීම සහ කාර්යඵල සාධන මට්ටමකින් ඔන්න ඔය වගේ සාධක ටිකක් තියෙනවා. කළමනාකරණ ඉන්වෙන්ටරි කියන්නේ කළමනාකාර ශ්‍රේණිවල අය සඳහා කරන ඉන්වෙන්ටරි. මේ ඉන්වෙන්ටරියක් කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳ දැනුවත්භාවයක් නේ. අපි දන්නවා මොකද්ද දැන් මේ තියෙන්නේ කියලා අපි ආයතනය ඇතුලේ. කළමනාකරණ ශ්‍රේණි සඳහා වන එකක් තමයි කළමනාකරණ ඉන්වෙන්ටරිය. කළමනාකරණ ශ්‍රේණි වල සේවකයන් සඳහා. ඒකේ තියෙන ඔය කියපු ඉස්සෙල්ලා කරුණු ටිකක් තියෙනවා. නම, වයස, පළපුරුද්ද, අධ්‍යාපන සුසුකම් ඔය වගේ දේවල් තියෙනවා. ඊට අමතරව පාලනය කරන සේවක සංඛ්‍යාව, ලබා ඇති කළමනාකරණ පුහුණු වීම, හඳුන්වා දී ඇති කළමනාකරණ නිර්මාණ, එයා මොන වගේ දේවල්ද ආයතනයට ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ, මේ වගේ දේවල් කියන ආයතනයේ වර්ධනයට ඒ වගේ. මේ මූලිකම මේක. ඊට පස්සේ තව එකක් තියෙනවා ප්‍රතිස්ථාපන වගු කියලා. ඒක ටිකක් දීර්ඝ එකක්. මේ ඇත්තටම මේක දීර්ඝ වශයෙන් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ගොඩක් වෙලාවට ප්‍රශ්නට ඇහෙන්නේ නැති එක. හරි. ප්‍රතිස්ථාපන වගු කියන්නේ දැන් ඒකෙදි කරන්නේ සියලුම අයව ප්ලේස් කරනවා එක එක තැන්වල. එතකොට එයා ගියොත් එයා වෙනුවට කවුද එන්නේ කියන එක වේලාසනින් හඳුනා ගන්නවා. ප්‍රතිස්ථාපන වගුවේ තියෙන එකයි. ඒකද නිශ්චිත පුද්ගලයෙක්ව හඳුනාගෙන ඉන්නවා. අර ඉස්සෙල්ලා කියපු කරුණුම තමයි ගොඩක් වෙලා පාවිච්චි කරන්නේ. වයස, පළපුරුද්ද, කාර්යඵල සාධන මට්ටම වගේ දේවල් තමයි භාවිත කරන්නේ ප්‍රතිස්ථාපනාවේ. හැබැයි නිශ්චිත පුද්ගලයෙක් හඳුනාගෙන ඉන්නවා. යම් කෙනෙක් නැති වුණොත් ඊළඟට කවුද එතෙන්ට එන්නේ කියන එක පිළිබඳව ප්‍රතිස්ථාපන වගු. අනිත් එක අනුප්‍රාප්ති සැලසුම්, සක්සෙෂන් ප්ලෑනින්. ඒක අපි ඉදිරියේදී කතා කරනවා. ඒකත් ක්‍රමානුකූලව සකස් කරගත්තු පුද්ගලයන්ව සූදානම් කරලා තිබීමක් ඉහළ තනතුරු සඳහා හෝ වෙනත් තනතුරු සඳහා. අනුප්‍රාප්ති සැලසුම්, සක්සෙෂන්. ඒක සක්සෙසර් කියන්නේ යම් තනතුරකට ඊළඟට ඉන්න සුදුසු එක්කෙනාව සූදානම් කිරීමේ ක්‍රියාවලිය. අපි ඒක ඉදිරියේදී කතා කරනවා. දැනට අපි ඒක විස්තරාත්මකව කතා කරන්න මේ අවශ්‍යතාවයක් නැහැ. ඒ අභ්‍යන්තර සේවකයන්ගෙන් අපි කොහොමද මේ ඇතිවෙන පුරප්පාඩුවට බඳවා ගන්න කියන එක සම්බන්ධයෙන් ක්‍රියා කරන විදිය. ඊළඟට බාහිර බඳවා ගැනීම. රජයේ ප්‍රතිපත්ති. ඒක රජය කියනවා දැන් විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වලට යම්කිසි පර්සන්ටේජ් එකක් බඳවා ගන්න කියලා නේ. ඊළඟට අපිට නව දැනුම ඕන. දැන් ඉන්න අයට ස්කිල් එක නැහැ. අපිට එළියෙන් ගන්න ඕන. ඒකට අනිවාර්යයෙන්ම අපිට බාහිරින් ගන්න වෙනවා නව දැනුම ලබා ගැනීම. විරකියාව රාජ්‍ය රටක විරකියාව වැඩි වෙනකොට යම් බලපෑමක් ඇති වෙනවා ආයතන වලට යම් සංඛ්‍යාවකට සේවකයන්ට ආයතන වලට බඳවා ගන්න. ඒතකොට විරකියාව අඩු කිරීම රජයක ප්‍රතිපත්තිමය කරුණක් නිසා රජයක් හැමතිස්සෙම ඒක කෙරේ අවධානය යොමු කරනවා. මොකද හේතුව ඒක සමාජමය ප්‍රශ්න වලට හේතු වෙනවා විරකියාව. සේවක චලන සේවකයෝ ඒකට මේට අයින් වෙන දැන් චලන කියවම ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි ඉල්ලා අස්වීම, විශ්‍රාම ගැනීම. right? employee movement. ඉල්ලා අස්වීම, විශ්‍රාම ගැනීම, සේවයෙන් පහ කිරීම, මාරු වීම, සේවකයන්ගේ මරණ, ඒ ඔක්කොම සේවක චලන විදිහට හඳුන්වන්න පුළුවන්. ඒතර එහෙම සේවකෝ එකපාරට වෙනස් වෙනකොට සමහරට බාහිරින් බඳවා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙතන සේවක චලන විදිහට කරන සේවකයෝ ආයතනෙන් ඉවත් වීම, ඉල්ලා අස්වීම. දැන් ඊට පස්සේ කරන්නේ දැන් ඉල්ලුමක් තියෙනවා, තක්සේරු කරා, සැපයුමක් තියෙනවා, තක්සේරු කරා. දැන් මේ දෙක දලපන එක තමයි කරන්නේ. තුන් මැද තියෙන එක තමයි මානව සම්පත් ඉල්ලුම සහ සැපයුම තුලනය කිරීම. දැන් මානව සම්පත් ඉල්ලුම වැඩි නම් හරි, සැපයුම අඩු නම් මේ උඩ තියෙන ඒවා ටික තමයි කරන්නේ. වැඩි කිරීම කියන්නේ ඉල්ලුම වැඩි, සැපයුම අඩු. අතිකාල කරන්න ඉඩ අරිනවා සේවකයන්ට. මොකද අවශ්‍ය මානව සම්පත නැති නිසා ඉන්න අයගෙම අතිකාල සේවය කරගන්නවා.
හොඳට මතක තියාගන්න ආයතනයක අතිකාල සේවය කරන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අනිවාර්ය අතිකාල සේවය. දැන් හෙදියන්ට වගේ අයට රාත්‍රී සේවය තියෙනවා. වෛද්‍යවරුන්ට හෙදියන්ට ඒ අනිවාර්ය ඒ රාත්‍රී වැඩමුර තියෙනවා. ඒතර මේ වගේ වෙලාවකදී අපිට අතිකාල සේවය යොදව ගන්න සිද්ධ වෙනවා. හරි. එහෙම නැත්නම් shift ක්‍රමයට මුර සේවා ක්‍රමයට තමයි සේවකයාම යොදව ගන්න. එතකොට සේවකයන්ට මාසය ඇතුළත සේවා මුර 3ක් හෝ 4ක් තියෙනවා. දවස් 3-4ක් තියෙනවා. අනිවාර්යයෙන්ම රාත්‍රියේ වැඩ කරන්න ඕන. ඒතර ඒවා අතිකාල නෙමෙයි. ඒතර ඒ සේවකයෝ වැඩියෙන් ඉන්නවනම් එහෙම කරව ගන්න බෑ. එහෙම නැතුව ආයතනයක අතිකාල කරන්න යම් ඉන්න සේවක සංඛ්‍යාව ඒකෙන් කාරණා දෙකක් කියනවා. එකක් තමයි සේවක හිඟයක් ආයතනය තුල තියෙනවා. දෙවෙනි එක තමයි සේවකයන්ගේ කාර්යක්ෂමතාවය ඉතාම අඩුයි. right? ඒගොල්ලෝ නියමිත කාලෙදී කරන්න පුළුවන් දේවල්ම මේකෙදි කරනවා. අනිත් එක එහෙම නැත්නම් සේවක හිඟයක් තියෙනවා. සේවකේ පිටින් බදවා ගන්නවා. එහෙම නැතුව අතිකාල සේවා කිරීමේ අවස්ථාවක් ඇතිවෙන්නේ. නමුත් අද ඒක සාමාන්‍ය සේවයක් බවට පත් වෙලා තියෙනවා අතිකාල සේවයක්. මොකද අතිකාල නැත්තම් වර්ජනයමත් කරනවා. එහෙම වෙන්න බෑ. එහෙනම් ඒක වැටුපට එකතු කරලා වැටුපක් විදිහට ගෙවන්න. right. අතිකාල සේවය. ඒ කියන්නේ සේවකයෝ වැඩ වැඩි සේවකයෝ මදි. දැන් මේ මෙතන තියෙන්නේ ඒකයි. රාජකාරී කරන්න තියනවා ගොඩක්. right. අමතර රාජකාරී දෙනවා සේවකයෝ මදි. ඒකට අතිකාල කරනවා. සමහර ඒවා අපිට පුළුවන් අවුට්සෝස් කරන්න බැහැරින් ඉටි කරවා ගන්න. සමහර සේවාවන් අත්‍යවශ්‍ය නොවන සමහර සේවාවන් අපි අවුට්සෝස් කරනවා. එහෙම නැත්නම් පැරණි සේවකයන්ව නැවත කැඳවනවා. ඔය හිටපු ගමන් දුම්රිය වර්ජනයම තීද්දි කරන්නේ නේ. පෙන්ෂන් ගිය එන්ජින් ඩ්‍රයිවර්ස්ව ආයෙකින් කැඳවනවා. අන්න ඒවත් ඔක්කොම බැරි නම් අපිට කරන්න පුළුවන් බඳවා ගැනීම. එතකොට ඔය උඩ ඉඳන් යටට ක්‍රමයෙන් පිරිවැය වැඩි වෙනවා. දැන් අතිකාල කරන්නට වඩා පිරිවැය වැඩි අලුතෙන් බඳවා ගන්න එක. ඒතර අලුතෙන් බඳවා ගන්න එක తాවකාලිකව ස්ථිර පදනම මත කරනවා. ඒ ඉල්ලුම වැඩි මානව සම්පත, නමුත් සැපයම අඩු වෙනවා. අනිත් පැත්තට මානව සම්පත ඉල්ලුම අඩුයි සැපයම වැඩි. ආයතන ඇතුළේ සේවකයෝ ගොඩක් ඉන්නවා. එන අතිකාල නැවත්තන්න ඕන. right. බහැරින් ඉටු කරවා ගැනීම නවත්තනවා. සේවකයන්ව ස්වේච්ඡාවෙන් ඉවත් කරනවා. ඔය අනියම් සේවකයෝ ආදේශ සේවකයෝ වගේ తాවකාලික පදනම මත ඉන්න අය ඉවත් කරනවා. ඊළඟ එක ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීම. විශ්‍රාම ගැනීම ස්වේච්ඡාවෙන් න බලාත්කාරයෙන් 55ට අඩු අය විශ්‍රාම ගන්නවන්න බෑ. පැකේජ් එකක් දීලා ස්වේච්ඡාවෙන් තමන්ගේ කැමැත්තෙන් විශ්‍රාම ගැනීමට ඉඩ අරිනවා. එතකොට ඒකට හරියන විදියට විසි ප්‍රතිලාභ ඒගොල්ලන්ට ලබා දෙනවා. පැහැදිලි නේද? ඔන්න ওই ටික තමයි අපිට මානව සම්පත් සැලසුම් කරන යටතේ කතා කරන්න තියෙන්නේ. දැන් මේක හරියට ස්ටඩි කරලා තිබ්බනම් මේ පෞද්ගලික ප්‍රශ්න පත්‍රයේට තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස උත්තර ලියන්න පුළුවන්. මේවා අහලා නැහැ ඒකේ. මේවා අහලා නැහැ. ආදිනේ අර අරමුණු ටික තමයි. දැන් ප්‍රශ්න පත්‍රයේම අරන් තියෙන්නේ. මට කවුරු හරි එක්කෙනෙක් දෙන්න කියන්න. දැන් ඔයගොල්ලෝ අතේ ප්‍රශ්න පත්‍රයේම තියෙනවද පරණ? මොකද මම මේ මාසේ ප්‍රශ්න සාකච්ඡා කරන්න කල්පනා කරනවා. අද මම ප්‍රශ්න පත්‍ර දෙකක් දාලා තියෙනවා. වෙලාවක් තිබුණොත් අපි එකක් හරි සාකච්ඡා කරනවා. කියන්න කවුරුද? කතා කරන්න. මයික් එක ඔන් කරලා කතා කරන්න. ප්‍රශ්න පත්‍ර හොයලා අතේ තියාගෙන ඉන්න 2019 ඉඳන් පල්ලෙහාට 21 සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒක දැන් මේ පෞගේ කරන නිසා ඉක්මනට ඉවරෙච්ච එක නිසා නමුත් ඒකේ අවශ්‍යතාවල් තිබුණොත් එහෙම සාකච්ඡා කරමු. හරි. දැන් මානව සම්පත සැලසුම් කරලා දැන් ඊළඟට දැන් අභ්‍යන්තර සේවක නැත්නම් අපිට බඳවා ගන්න සිද්ධ වෙනවා සේවකයන්. හරි. ඒකට අපි කියනවා ආකර්ෂණය සහ තෝරා ගැනීම. දැන් ඕකේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය කොටස් 4කට කරලා තියෙනවා. සේවකයා අලුතෙන් ගන්න එක කොටස් 4ක්. එකක් ආකර්ෂණය, රික්‍රූට්මන්ට්. ආකර්ෂණය කියන්නේ ඇප්ලිකේෂන් ගෙන්නා ගන්න අවස්ථාව දක්වා ක්‍රියාවලිය. ඊට පස්සේ ගෙන්නගත්තු ඇප්ලිකේෂන් වලින් පුද්ගලික තෝරා ගැනීම
තෝරා ගැනීමේ ක්‍රියාවලිය. ඊළඟට බඳවා ගැනීම සහ අනුස්ථාපනය කියලා ඊතුරු ක්‍රියාවලි දෙක සාකච්ඡා කරමු ඊළඟට. දැන් මේ විදිහට අපි හිතමු ආයතනයට දැන් මේ බාහිරින් බඳවා ගන්න ඕන. අපි මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලිය කරාට පස්සේ අපිට තේරෙනවා සමහර සේවකයන්ව බඳවා ගන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම සමහර ආයතන විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල යම් යම් ශ්‍රේණි සඳහා පිටස්තරින් බඳවා ගන්නවා. මොකද හේතුව දැන් උපාධිධාරීන්ට ඊළඟට අධ්‍යාපනය ලබපු ඒ ලෙවල් සමතුන්ට ඒගොල්ලන්ට රැකියා අවස්ථා දෙන්න ඕන නිසා දැන් බැංකු ගත්තොත් එම විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවල අවස්ථා දෙකකට ස්ථාන දෙකකට බඳවා ගැනීම කරනවා. එකක් තමයි කළමනාකරණ පුහුණුවන්නන් විදියට උපාධිධාරීන් බඳවා ගන්නවා. ඊළඟට ඒ ලෙවල් සමත් අය ටෙලර්ස්ලා විදියට බැංකු සහාය සේවකයන් විදියට ඊට වඩා පල්ලෙහා තනතුරකට බඳවා ගන්නවා. හරි. රාජ්‍ය සේවය ගත්තොත් එහෙම පරිපාලන සේවයේ තරඟ විභාගය CES කියන්නේ පරිපාලන සේවයට උපාධිධාරීන් බඳව ගන්නවා. වගේ විවිධ සේවාවන් තියෙනවා ඒවට බඳව ගන්නවා ප්‍රසිද්ධ විභාග පවත්වලා විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල. අනෙක් ආයතනවලත් විවිධ බඳවා ගැනීම් ක්‍රමවේදයන් තියෙනවා. කොහොම හරි සේවකයා අලුතෙන් බඳවා ගන්න ක්‍රියාවලිය තමයි අපි දැන් මේ සාකච්ඡා කරන්නේ. ආකර්ෂණය කරන්න මේ ව්‍යාපාරික අරමුණ. දැන් මෙතනදිත් අපිට බලන්න ඕනේ මොකද්ද මේ බිස්නස් එකට වෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මානව සම්පත් සැලසුම් කරන්නේදී තක්සේරු කරා අපේ ව්‍යාපාර ප්‍රවර්ධන වැඩි වෙනවා. වැඩි වෙලා අපි විවිධ අංශවලට ඩයිවර්සිෆයි කරනවා, විතැන් වෙනවා. හරි? එක්කෝ ශාඛා ජාලය වැඩි කරනවා, එක්කෝ ලබා දෙන සේවාවන් වැඩි කරනවා. ප්‍රඩක්ට් පෝර්ට්ෆෝලියෝ එක වැඩි කරනවා, එක්කෝ මාකට් ෂෙයා එක ඉන්කම් මාකට් ඩෙවලොප්මන්ට් එකක් කරනවා, මොන හරි දේවල් කරනවා. අපි අර මාකටිං වල කතා කරේ විවිධ වර්ධන උපාය මාර්ගනේ. ඒ අනුව ආයතනය වර්ධනය වෙනවා. ඒකට ව්‍යාපාරික අරමුණු තමයි ඒවා. ඒ අනුව අපි මානව සම්පත සැලසුම් කරලා තීරණය කරනවා අපිට අවශ්‍යයි කියලා බාහිරින්. ඒ මොනවද ඒ තනතුරු? ඒ තනතුරු වලට රැකියා විශ්ලේෂණයක් කරනවා. කරලා ඉවරලා රැකියා විශ්ලේෂණ අපි කතා කරන්නේ. අපි තනතුරු හඳුනා ගන්නවා. ඒ තනතුරු වලට අදාළ රැකියාව සඳහා රැකියා විශ්ලේෂණයක් කරලා අදා ගන්නවා රැකියා විස්තරයක්. ඒ කියන්නේ රැකියාව කරද්දී ඉටු කළ යුතු කාර්යයන් රැකියා විස්තරය. ඊළඟට තමයි ඒ කාර්යයන් ඉටු කරන්න ඕන පුද්ගලයාගේ සුදුසුකම් රැකියා පිරිවිතරය. job specification, job description. මේ ලේඛන දෙක සකස් කරගෙන ඒක මත පදනම් වෙලා ආකර්ෂණය කියන ක්‍රියාවලිය සිද්ධ කරනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. ඉතින් මොකද්ද වෙන්නේ? ආකර්ෂණයේදී යම් රැකියාවක් සඳහා අයදුම් කරුවන් රැසක් ජනනය කිරීම. ඒතකොට අපි ඇප්ලිකේෂන් ගොඩාක් ගෙන්න ගන්නවා සුදුසුකම් සහිත අයදුම් කරුවන්ගෙන්. ඒකෙන් විභව අයදුම් කරුවන් හඳුනා ගැනීම තමයි ආකර්ෂණය කියන්නේ. මෙන්න අරමුණු. දැන් අපේ ආයතනයේ රැකියා විශ්ලේෂණයෙන් රැකියාව කරන්න සුදුසුකම් තියෙන අය මොනවාද? qualifications, skills හඳුනාගත්තා. ඒගොල්ලන්ව අපේ ආයතනයට ලබා ගන්න ආකර්ෂණය කරනවා. ඊළඟට සුදුසුකම් සපුරා නැමැති අයදුම් කරුවට ස්වයංම ඉවත් වීමට සැලසීම. එතන අපි දැන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඒකට සුදුසු නැති අයට ඒක අයදුම් කරන්න බෑ. ඒතකොට ඒගොල්ලෝ තේරුම් ගන්න ඒක අයදුම් නොකර ඉන්නවා. right? ඊට අමතරව බලපෑම් වලින් තොරව සාධාරණ ලෙස බඳවා ගැනීම සහ ඒ සාධකීම්. එතකොට ඕපන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පළ කරාම ප්‍රසිද්ධ පුවත්පත්වල ඒක ඕපන්. ඒ තියෙන සුදුසුකම් තියෙන ඕනම කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඊළඟට තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී විවිධ ආකාරයට තෝරා ගන්නවා. ඒ තෝරා ගැනීම කිසිම වෙලාවක කාගේවත් බලපෑමක් යටතේ කරන්නේ නැහැ. ඒකට තරඟ විභාග විවිධ දේවල් තියෙනවා නේ. එතකොට ආකර්ෂණීය අරමුණු සුදුසුකම් සහිත විභව අයදුම් කරුවන් ගොඩක් ගෙන්න ගන්නවා. right? ඒකම සුදුසුකම් සපුරා නැති අයට ඉපැතිට ඒක එක්තරා විදිහක ස්ක්‍රීනින් ප්‍රොසෙස් එක. අපි මේ ක්වොලිෆිකේෂන් දැම්මම අපි තුමු උදාහරණයක් විදිහට ටෙලර් තනතුරට දානවා අපොස උසස් පෙළ විෂයන් 3ක් සමත් වීම. සාමාන්‍ය පෙළ කියන එකට අපි දානවා ගණිතය, භාෂාව,
සහ ඉංග්‍රීසි. ගණිතේ මව් භාෂාව සහ ඉංග්‍රීසි කියන විෂයන් තුනට සම්මාන සාමාර්ථ තුනක් තිබීම කියලා දානවා. ඒතර එක්කෙනෙක් මේගොල්ලෝ දානවා සම්මාන සාමාර්ථ දෙකක් තිබිලා ගණිතයේ මව් භාෂාවට තියෙන නමුත් ඉංග්‍රීසි වලට නැහැ. ඒගොල්ලෝ දානවා. නමුත් අපිට ස්වයංව ඒ ඇප්ලිකේෂන් ඉවත් කරන්න පුළුවන්. මොකද අපි දාලා තියෙන ස්පෙસિෆිකේෂන් එකත් එක්කලා මේක ගැලපෙන්නේ නැති ඉඳලා රයිට්. ෂෝට් ලිස්ට් කරද්දී ඇප්ලිකේෂන් ඒගොල්ලෝ දැම්මට අයින් කරන්න අපිට පුළුවන්. ඒතර ඇත්තරම මේ සම්බන්ධයෙන් සංවේදී පුද්ගලෙක් එහෙම නැත්තම් Tamanට සුදුසුකම් මේගොල්ලෝ දාන්න නැතුව ස්වයංම ඒවා ඉවත් වෙනවා. බලපෑමක් නැතුව ගන්න පුළුවන්. ආකර්ෂණ ක්‍රියාවලිය. රැකියා අභ්‍යාර්ථ හඳුනා ගන්න. උතන අපේ මානව සම්පත් සැලසුම් කරන ක්‍රියාවලියේදී ඇති වෙන්න පුළුවන් රැකියා අවස්ථාවන් අභ්‍යාර්ථ කියනේම හඳුනා ගන්න පුළුවන්. මිලිස් බල සැලසුම් කරන ක්‍රියාවලියේදී හෝ කළමනාකරුවන්ගේ විශේෂ ඉල්ලීම්. රැකියා විශ්ලේෂණයෙන් අපිට පුළුවන් මේ රැකියාව කරන්න ඕන පුද්ගලයන්ගේ තොරතුරු ගුණාංග රැකියාවේ ගුණාංග හඳුනා ගන්න. ඊළඟට අපි බලන්න ඕන මේ ආයතනයේ සාධක මොනවද? සංවිධානයේ ප්‍රතිපත්ති, පිරිවැය, මේකට යන කාලය, අවශ්‍ය සේවක වර්ගය. මේ ওই සාධක බලලා අපිට අයදුම්පත පිළියෙල කරන්න පුළුවන්. right? ඒ අයදුම්පත පිළියෙල කරාම අපි තීරණය කරනවා අභ්‍යන්තරද බාහිරද කියලා. අපිට අවශ්‍ය සේවක වර්ගයේ අභ්‍යන්තරයෙන් හොයා ගන්න පුළුවන් නම් ඒක පිරිවැය අඩුයි නේ. ඒකට අපිට ප්‍රසිද්ධ පුවත්පත්වල දාන්න ඕන නෑ. අපිට පුළුවන් අභ්‍යන්තර සේවකයන් තුලින් බඳවා ගන්න. අපි ඇප්ලිකේෂන් එකක් එවන්න කියලා ප්‍රසිද්ධ පුවත්පත්වල දැන්වීම් පළ කරලා ඒ ඇප්ලිකේෂන් ගෙන්නා ගන්නා දක්වා ක්‍රියාවලිය තමයි ආකර්ෂණය කියලා කියන්නේ. දැන් මේ අමතර විස්තර අවශ්‍ය සේවක වර්ගයේ ස්ථිර සේවකයෝද තාවකාලිකවද අපි දැන් ඒ විදිහට අපි තුඹ තාවකාලික පල්ලෙහා ශ්‍රේණිය වලට සේවකයන් එක්ක අනියම් සේවකයන්. ඒතර අපි ප්‍රසිද්ධ පුවත්පත්වල දාන්න ඕනේ එක්ක ප්‍රාදේශීය පුවත්පත්වල හෝ නිකම් නෝටිස් බෝඩ් එකේ හෝ දාලා ඒක කරන්න පුළුවන්. මොකද ඒවට පිරිවැය යනවානේ. පිරිවැය යනවා. නමුත් ප්‍රධාන තනතුරු සඳහා බඳවා ගැනීමේදී ප්‍රසිද්ධ දැන් අපි හිතමු ටෙල වගේ තනතුරක් කළමනාකර පුහුණුවන්නන් අපිට එහෙම කරන්න බෑ. නම් ප්‍රසිද්ධ පුවත්පත් තුනක ජාතික භාෂා දෙකෙන් ඉංග්‍රීසි භාෂාවෙනුත් නේ පළ කරන්න ඕන. ඊට අමතරව ගැසට් එකේ වෙබ්සයිට්ස් වල ඒවයි දාන්න ඕන. අපි හිතමු සමහර තනතුරු තියෙනවා ලංකාවෙත් හොයාගන්න බෑ. ඒතර අපි ඒවා ඉන්ටර්නැෂනල් පබ්ලිෂ් කරන්න ඕන. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒතර ඒ සේවකයෝ වර්ගය අනුව අපේ ආකර්ෂණ ක්‍රියාවලිය වෙනස් වෙනවා. ඒතර ආකර්ෂණ ක්‍රමයත් වෙනස් වෙනවා. අභ්‍යන්තරද බාහිරද කියලා. right? මේ තියෙන අභ්‍යන්තර ආකර්ෂණ අවස්ථාවන්. උසස් කිරීම, මාරු කිරීම, කළමනාකරණ නිර්දේශ, අභ්‍යන්තර ආකර්ෂණ දත්ත ගොනු, පැරණි අයදුම්පත්. මේ ඒක පැරණි අයදුම්පත් කියන්නේ අපි දැනට ගෙන්නගෙන බඳවාගත්තු අයගෙන් එතන ආපු අයගෙන් ආවෙ නැත්නම් යම් කොටසක් දෙවෙනි වතාවට ඒ කියන්නේ ඉතා කෙටි කාලයක් ඇතුළත බඳවා ගැනීමේදී අවශ්‍ය නම් අපිට 100 දෙනෙක්ව ගන්න ඇප්ලිකේෂන් දැම්මා. නමුත් අපිට ආවේ 90යි. තව 10 දෙනෙක් ආවේ නැහැ මොන හරි හේතුවක් නිසා. ඒතර මේ 10 දෙනා බඳවා ගන්න ආයෙම මේකක් කරන්න ඕනේ. අර පරණ අයදුම්පත් වලින් පෙන්ඩිල් ලයිස්තුවෙන් අපිට ඊළඟ ඉන්න සුදුසුම අයව බඳවා ගන්න පුළුවන්. පැරණි අයදුම්පත් වලින්. මේ අභ්‍යන්තර ඒවයි වාසිත. ඇතුළේ අය නිසා ඒගොල්ලන්ගේ මොරාල් එක වැඩි වෙනවා. පුද්ගලයන් පිළිබඳව හොතටම දන්නවා. පිරිවැය අඩුයි. සේවකයෝ අභිප්‍රේරණය වෙන අභ්‍යන්තර සේවකයන්ට මේ දැන් ඇත්තටම දැන් අභ්‍යන්තරව බඳවා ගැනීමේදී කරන්නේ යම් උසස් තනතුරක් සඳහා නේ. නැත්නම් සමාන තනතුරක් නම් කරන්නේ මාරු කිරීමක් නේ. ඒතර උසස් කිරීමක් තමයි මෙතෙන්දී වෙන්නේ. ඉඳ ඒගොල්ලන්ගේ කාර්යඵල ඉහළ යනවා. මේ තියෙන්නේ අනිත් පැත්තට ආවාසි. මේන් තියෙන බාහිර බඳවා ගන්න පාසල් විශ්වවිද්‍යාල වලින් අපිට ගන්න පුළුවන්. වෘත්තීය සංවිධාන මගින් රැකියා නියෝජිත ආයතන මාධ්‍ය කන්සල්ටන්සි ඒජන්සිස් තියෙනවා. රැකියා නියෝජිත ආයතන ඒගොල්ලෝ ගාව තොරතුරු දත්ත ගබඩා තියෙනවා. රැකියා සඳහා ඉල්ලුම් කරන සුදුසු අය විශේෂයෙන්ම ඉහළ තනතුරු සඳහා මේ හරහා තමයි බඳවා ගන්න.
මේ තියෙන්නේ බාහිර ක්‍රමයක තියෙන වාසි අවාසි. අභ්‍යන්තර සේවකයන් කැමති නැහැ බාහිරින් බඳවා ගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට උසස් වීමට තියෙන අවස්ථාවල් නැති වෙනවා. ඒතකොට ඒ නිසා ඒගොල්ලන්ගේ චිත්ත ශක්තිය හීන වෙනවා. අනුස්ථාපනය දැන් ඉදිරියේදී කතා කරනවා. ඒ කියන්නේ සේවකයා ආයතනයට හුරු කිරීමේ කාලය වැඩි වෙනවා. එතකොට අපිට ඉක්මනට එයාගෙන් සේවයක් ලබා ගන්න බෑ. දැන් අපි බලමු ඊළඟ පියවර තෝරා ගැනීම. දැන් ආකර්ෂණයට නම් කතා කරා. ආකර්ෂණය කියන්නේ මේ කියන කරුණු මත පදනම් වෙලා ඇප්ලිකේෂන් ගෙන්න ගන්න. ඉතින් ඊළඟට ඒකෙන් තෝරා ගන්න ඕන යම්කිසි සුදුසුකම් තියෙන පුද්ගලයෙක්ව තෝරා ගන්න ඕන. ඒ තෝරා ගැනීම අයදුම්පත් ඉදිරිපත් කළ අයදුම් කරවන්න නැතිනම් ඉතාම සුදුසු පුද්ගලයා තෝරා ගැනීම. මගින් ඉතාම යෝග්‍ය පුද්ගලයා රැකියා අවස්ථාව ලබා දෙනවා. මොකද අපිට සුදුසුම පුද්ගලයාට තමයි දෙන්නේ. ඒක වාසි දෙකක් තියෙනවා. එකක් තමයි සාධාරණත්වයක් ඉට වෙනවා. මොකද මේකට සුදුසුකම් තියෙනවා නම් යම් පුද්ගලයෙක් එයාට ඒක රැකියාව ලැබෙනවා. අනිත් එක්ක සුදුසුකම් සහිත පුද්ගලයා රැකියාව ලැබීම නිසා ආයතනය පැත්තෙන් ආයතනයේ කාර්යඵල ඉහළ යනවා. රැකියාවක මූල සාර්ථකත්වය. මොකද්ද මේ මූල සාර්ථකත්වය කියන්නේ? ඒ කියන්නේ යම් රැකියාවකට බඳවා ගත්තයින් පස්සේ සටහන් කරගන්න මූල සාර්ථකත්වය කියන්නේ යම් රැකියාවකට බඳවා ගත්තයින් පස්සේ එයා ආයතනය අපේක්ෂා කරන විදිහට කාර්යඵල ලබා දෙන අවස්ථාව දක්වා කාලය තමයි කාලය අඩු නම් මූල සාර්ථකත්වය වැඩි. රැකියාවකට බඳවා ගත්තයින් පස්සේ රැකියාවේ ආයතනය බලාපොරොත්තු වන ආකාරයට ප්‍රතිඵල ලැබෙන කාලය අඩුවීම තමයි මූල සාර්ථකත්වය කියන්නේ. ඒක අඩු නම් ආයතනය පැත්තෙන් වාසි. මොකද නැත්තම් එතෙක් කල සේවකයාව නඩත්තු කරන්න ඕන, එක්කෝ යට ට්‍රේනින් දෙන්න ඕන. ආයතන ලැබෙන ප්‍රතිලාභය ලැබෙන්නේ ආයතනට කොස්ට් එක වැඩි, රිටර්න් එක අඩුයි. නමුත් මූල සාර්ථකත්වය ඉහළ නම් ආයතනයට රිටර්න් එක වැඩි. කාර්යක්ෂමතාවය ඉහළ යනවා. මොකද හේතුව හොඳම පුද්ගලයාව අපි බඳවා ගන්න නිසා යහපත් සේවක සබඳතා වර්ධනයට උදව් වෙනවා. සුදුසුම පුද්ගලයා බඳවා ගත්තොත් අභ්‍යන්තරව හෝ බාහිරව. ඉතින් වැරදි තෝරා ගැනීමක් නිසා වෙන්න පුළුවන් ගැටලු ආයතනයක් ඇතුළේ. දැන් සුදුසු එක්කෙනා තෝරාගත්තේ නැත්නම් මේ ආයතනයේ අපතය විනාශ. මොකද එයාට සුදුසුකම් නැහැ මේ රැකියාව කරන්න. ඒතර යන්ත්‍රයක රාජකාරී කරනවා නම් අපතය, නාස්තිය, විනාශය, ඒ වගේම සේවකයොත් එක්කලා ගැටලු ඇති කරගන්නවා. අනිත් පැත්තෙන් මහජනතාව සේවාව ලබා ගන්න අයන ගනුදෙනුකරුවන් සමග ගැටලු ඇති කරගන්නවා. ඒතර ආයතන අවාසි පිරිවැයක්. ඒතර යාව ඉවත් කරන්න උනොත් එම අමතර පිරිවැයක්. අනිත් පැත්තෙන් හැමදාම කම්ප්ලේන්ස් ආයතනයේ සුමට ක්‍රියාකාරීත්වයට, ආයතනයේ ප්‍රතිරූපයට හානි වෙනවා. එවැනි වැරදි තෝරා ගැනීම කරාම. මේ තියෙන තෝරා ගැනීමේ ක්‍රියාවලිය. ආයතනපත් අග යන්න ඕන. අගීමේදී අර ෂෝට් ලිස්ට් කරනවා. ෂෝට් ලිස්ට් කිරීමේදී කරන්නේ මොකද්ද? අපේ රැකියා විස්තරයත් රැකියා පිරිවිතරයත් අනුව සකස් කළපු දැන්වීමට අදාළව මේ ඇප්ලිකේෂන් තියෙනවද කියලා බලනවා. මම අර ඉස්සෙල්ලා කිව්වේ අපොස උසස් පෙළ විෂයන් 3යි, සාමාන්‍ය පෙළ ගණිතයේ මව් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාවට සම්මාන 3ක් එක තියෙන්න ඕන කියලා සාමාන්‍ය පෙළ. ඒතර යම් පුද්ගලයෙක් දානවා ගණිතය මව් භාෂාවට සම්මාන තියෙනවා, ඉංග්‍රීසි භාෂාවට සම්මාන නැහැ. එක්කෝ මව් භාෂාවට ඉංග්‍රීසියට සම්මාන තියෙනවා, ගණිතයට සම්මාන නැහැ. මොනවා හරි අඩුපාඩුවක් එක දානවා. ඒතර එවැනි ඇප්ලිකේෂන් පැත්තකට කරන්න පුළුවන්, ෂෝට් ලිස්ට් කරන්න පුළුවන්. ඇගීම තුලින් ඒව ඉවත් කරනවා. ඊට පස්සේ ඒකේ අර මූලික සුදුසුකම් සම්පූර්ණ කරපු අයට අපිට පුළුවන් විවිධාකාරයේ විභාග තියන්න. සේවකයන් බඳවා ගැනීමේදී විභාග. විභාග වලින් විවිධාකාරයේ විභාග තියෙනවා. අපි ඉස්සරහට බලන එක.
ඒවයින් සමත් වෙච්ච අයට සම්මුඛ පරීක්ෂණයක්. ඊළඟට පසුතල පරීක්ෂණ, වෛද්‍ය පරීක්ෂණ, ඒවයින් ඔක්කොගෙම පස්සේ තමයි තෝරා ගැනීම කරන්නේ. ඉතින් තෝරා ගැනීමේ ක්‍රම සේවානියුක්ත විභාග, අභියෝගතා පරීක්ෂණ, ප්‍රවීණතා පරීක්ෂණ, මනෝවිද්‍යාත්මක කාර්යඵල බෙල. එතකොට මේ එක එක සේවකයන් වර්ගය අනුව මේ වෙනස් වෙනවා. දැන් අපි හිතමුකෝ රජයේ සේවය දැන් ඔගොල්ලෝ සමහරලාට ටෙලර්ස්ලා විදියට බැඳුනා. ඊළඟට කළමනාකාර පුහුණුවන්නන් විදියට සමහරු බැඳිලා ඇති. CAS රජයේ පරිපාලන සේවයට බැඳුණා. ඒකෙදී වේලාසන මේගොල්ලන්ට මේ රැකියා පුහුණුවක් එකක් මේ ගන්න. ඒගොල්ලන්ගේ බුද්ධිමය මට්ටම තමයි බලන්න ඕන. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාවට තීරණ ගැනීමේ ක්‍රියාවලිය වල ඉන්නේ විශේෂයෙන්ම කළමනාකරණ ශ්‍රේණිය. ඒතර බුද්ධි මට්ටම, තීරණ ගැනීමේ හැකියාව, ඒ වගේ දේවල් බලන්න. ඒතර අපි එතනදී බලන්නේ අභියෝගතා පරීක්ෂණයක් කියලා මේ පුද්ගලයාගේ බුද්ධි මට්ටම. ප්‍රවීණතා පරීක්ෂණ මොන හරි විශේෂ යන්ත්‍රයක් අසුරු වුණා. විශේෂයෙන්ම අපි හිතමු රියදුරු ශ්‍රේණිය. එතකොට ඒකේ ප්‍රවීණයේද්ද කියලා බලනවා. මනෝවිද්‍යාත්මක පරීක්ෂණ. දැන් සමහර ස්ට්‍රෙස් ජොබ්ස් තියෙනවා. විශේෂයෙන්ම පිළිගැනීමේ නිලධාරී. හරි. ওই වගේ ඒගොල්ලෝ ඉතාම ඉහළ මට්ටමක මේ සංවරභාවයක් තියෙන්න ඕන. right? සමහරලාට ගුවන් සේවිකාවන්. ඒත් ඒගොල්ලන්ට කරන්නේ මනෝවිද්‍යාත්මක පරීක්ෂණ. දැන් මොන තරම් ගනුදෙනුකරුවන් දෝෂාරෝපණය කරත් ඉවසාගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕන මනෝවිද්‍යාත්මක පරීක්ෂණ. විශේෂයෙන්ම පුද්ගල සබඳතා, අන්තර් පුද්ගල සබඳතා ගොඩාක් භාවිතා කරන රැකියාවන් සඳහා මනෝවිද්‍යාත්මක පරීක්ෂණ කරනවා. කාර්යඵල පිළිබඳ අපි තුකෝ ප්‍රොඩක්ෂන් ලයින් එක සේවකයෝ. ඒගොල්ලෝ උදාහරණයක් විදියට මේ ටයිපිස් කෙනෙක් ගන්නත් පුළුවන්. ඒත් ප්‍රවීණතානේ. දැන් නිෂ්පාදන ක්‍රියාවලියකදී නිෂ්පාදනයේදී එයා කොච්චර ප්‍රමාණයක් පැයකට විනාඩියකට කොච්චර කරනවද, ඒ වගේ දේවල් අපිට බලන්න පුළුවන්. කාර්යඵල පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණ. ඒ විදිහට විවිධ ක්‍රම මගින් අපිට සේවකයා තෝරා ගන්න ඕන. ඊට සම්මුඛ පරීක්ෂණ. මේ කිව්වේ අපි විභාග සම්බන්ධයෙන්. මෙතන කිව්වේ මේ සේවානියුක්ත විභාග. ඒ විභාග මේ විදිහට ආකාර කීපයකට පවත්වන්න පුළුවන් අදාළ රැකියාවන්. ඊළඟට සම්මුඛ පරීක්ෂණ. අර මනෝවිද්‍යාත්මක පරීක්ෂණ කරපු අයටම තමයි මේ ආයාස පරීක්ෂණ කරන්නේ. ස්ට්‍රෙස්. ඒගොල්ලෝ ගොඩක් human relationship, interpersonal relationship පවත්වාගෙන යන අය. ආයාස පරීක්ෂණ. මේ තෝරා ගැනීමේ ක්‍රම සම්මුඛ පරීක්ෂණ සහ විභාගවලට පස්සේ අපිට කරනවා පසුතල පරීක්ෂණ. ඒ පුද්ගලයා පිළිබඳව චරිත සහතික, පොලිස් වාර්තා නේ සමහර රැකියාවන්ට අවශ්‍ය වෙනවා. ඒ වගේ දේවල් හොයනවා. එවැනි දේවල් වලිනුත් ගැටලුවක් නැත්නම් තමයි ඊළඟට වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ හැමදේනම මෙඩිකල් ටෙස්ට් එකක් කරලා තියෙනවා නේ. ඇස්පෙනීම, කන්නේම වගේ ගොඩක් දේවල් සම්බන්ධයෙන්. ඒතර විශේෂයෙන්ම සමහර රැකියා සඳහා, රියදුරු රැකියා සඳහා අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්ෂණය, දෘෂ්ටිය, ශ්‍රවණය ඉතාම වැදගත් වෙනවා. ඒ වයින්ොත් සමත් වුණොත් තමයි පුද්ගලයෙක්ව තෝරාගන්නේ අදාළ රැකියාව සඳහා. ඒතර තෝරා ගැනීම අයදුම්පත් වලින් මේ විදිය ක්‍රියාවලි ගණනාවකට භාජනය කළා අන්තිමදී යම් පුද්ගලයෙක්ව තෝරා ගන්නවා. එසේ තෝරාගත්තු පුද්ගලයන්ව ඊළඟට අපි රැකියාව ප්‍රදානය කරනවා, බඳවා ගන්නවා. තෝරා ගැනීමෙන් අනතුරුව ඉතාමත් සුදුසු පුද්ගලයා රැකියාව සඳහා බඳවා ගන්නවා. මෙන්න මේක තමයි ක්‍රියාවලිය. පත්වීමේ ලිපිය හදනවා, දැනුම් දෙනවා. ඊළඟට බලනවා මොකද්ද වෙන්නේ කියලා, මේ ඔයගොල්ලෝ එන්නවද නැද්ද කියලා. බාරගත්තොත් ඇග්‍රීමන්ට් එකක් ගහලා සේවකයාව බඳවා ගන්න. එතකොට සේවානියුක්ත ගිවිසුමක්. මොකද්ද දැන් ඔයගලන්ට ලැබිච්ච සේවානියුක්ත ගිවිසුම? මූලිකම ගිවිසුම මොකද්ද? අපොයින්ට්මන්ට් ලෙටර් එක. අපොයින්ට්මන්ට් ලෙටර් එක සේවක කළමනාකරු අත්සන් කරනවා, අපිත් අත්සන් කරලා බාර ගන්න ඕන. ඒතර ඒකේ තියෙනවා යම්කිසි
කොන්දේසි ගණනාව සේවයට වාර්තා කළ යුතු වෙලාව සේවය නිමාඩු ගත හැකි ආකාරය පෙන්ෂන් තියෙනවද නැද්ද කියන එක වගේ ගොඩාක් කරුණු තියෙනවා ඒ පත්වීමේ ලිපියේ මතක නැත්තම් දැන් අපව බලන්න පත්වීමේ ලිපිය අරගෙන මොනවද තියෙන්නේ කියලා. ඒතර ඒකේ මූලික එකඟතාවයක් තියෙනවා ආයතනයත් සේවකයාත් මෙන්න මේ විදිහට තමයි රාජකාරී කරන්න කියලා. ඊට අමතරව පස්සේ ඔය මේ විවිධ චක්‍රලේඛන මගින් සහ කළමනාකරුවන් සහ වෘත්තීය සමිතිය අතර ඇති වෙන ඔය මොනවද ඒකාබද්ධ සාමූහික ගිවිසුම් මගින් ඕ රජයේ සේවකයන්ගෙන්ට නම් වරින් වර රජයේ අනපනත් මගින් ඒවා වෙනස් වෙනවා. ඒ නැත්තම් මූලිකවම අපොයින්ට්මන්ට් ලෙටර් එක හෝ සේවානියුක්ත ගිවිසුම තියෙනවා සේවකයා කොයි ආකාරයකටද රාජකාරී කරන්න ඕන ආයතනය ඇතුලේ මොනවාද සේවකයට ලැබෙන ප්‍රතිලාභ. ඒතර ඒ එකඟතාවය තියෙනවා. ඒතර ඒ එකඟතාවය අනුව තමයි ඊට පස්සේ කටයුතු කරන්න ඕන. යම් සේවකයෙක් ආවේ නැත්තම් ඊළඟට පොරොත්තු ලේඛනය පෙන්ඩින් ලිස්ට් එකෙන් අපිට ගන්න පුළුවන්. අර තෝරාගත්තු අයගෙනුත් ඉතුරු වෙච්ච අය ඉන්නවා නම් අපි දැන් බඳවා ගත්තේ නැතුව ඒගොල්ලන්ගෙන් බඳවා ගන්න පුළුවන්. මේ අමතර කරුණු හරි. අනිවාර්යයෙන්ම මේ දැනුම් දීම කියන එක බාර දීම කරන්න ඕන. ලියාපදිංචි තැපෑල තමයි අපි ලංකාවේ දැනට භාවිතා කරන්නේ. ලේඛනගත තැපෑල. ඒකෙදී අපි ලැබුණාද නැද්ද කියන එක පිළිබඳ සහතිකයක් තියෙනවා. පරිවාස කාලය. හරි. දැන් සේවකයන්ම බඳවාගත්තෙන් පස්සේ ගිවිසුමකට ඇතුළත් කරලා විශේෂ පුහුණු ලබා දෙන්න ඕන කොන්දේසි තියෙනවා. ඒතර ඒ කොන්දේසි කඩ වුණොත් එහෙම ගෙවන්න දේවල් ඒ අමතර කරුණු. දැන් බලමු අපි probation period පරිවාස කාලය කියන්නේ නීත්‍යානුකූලව ස්ථිර සේවකයෙක් නෙමෙයි. නමුත් ඒ අස්ථිර සේවකයෙක් නීත්‍යානුකූලව නැහැ. ඒ රැකියාව වර්ග අනුව පරිවාස කාලය වෙනස් වෙනවා. දැන් අපි රැකියාවට එද්දී අපිට පරිවාස කාලයක් තිබුණා. probation period එකක් තිබ්බා. ඒතකොට අපේ සියලුම කරුණු වලට probation period එකේ කාලෙත් එකතු කරා. හරි. ඒ කියන්නේ සේවා කාලයට probation period එකේ කාලයත් එකතු කරනවා. නමුත් දැන් අලුතෙන් මම සමට අලුත් අය රැකියාවට බැඳෙද්දී මුලින්ම ගිවිසුමක් කොන්ත්‍රාත් පදනම මත තමයි ගන්න. අවුරුදු 2ක 3ක කොන්ත්‍රාත් පදනම මත ගන්නවා. ඒතර ඒ කොන්ත්‍රාත් පදනම මත ගත්තු කාලය සේවා කාලයට එකතු වෙන්නේ නැහැ. සමහර දේවල් වලට ඇරෙන්නනේ. මොනවාද? නිවාස ණය ලබා ගැනීමේදී සලකා බැලුවා කොන්ත්‍රාත් කාලය සේවා කාලයට. එහෙම නැතුව උසස් වීම ලබා දීමේදී ඒ කාලය හැර තමයි සේවා කාලය ගණන් ගන්නලා තියෙන්නේ. probation period එකකදී ඒ probation period එකත් සේවා කාලය විදිහට ගණන් ගන්නවා. එහෙම probation period එක තියන්නේ තවදුරටත් අපි බඳවාගත්තු සේවකයා මොකද අපි මෙයාව බඳවා ගන්නේ තරඟ විභාග තියලා ඒ වගේ දේවල් වලින් ගන්නෙ. නමුත් එයාගේ චර්යාව පිළිබඳ අපි දන්නේ නැහැ ගොඩක් වෙලාට මොන වගේ වෙයිද කියලා. විශේෂයෙන්ම සේවා සපයන ආයතනවල පුද්ගල සාධක තමයි වැදගත්ම සාධක. ඒ නිසා ඔහු හෝ ඇය ආයතනය අපේක්ෂා කරන මට්ටමට තමන්ගේ behaviors හදා ගන්න ඕන. මොකද මේ behaviors හැදිලා තියෙන්නේ එක එක රැකියාවල නියුතු පුද්ගලයන් ඉටු කරන්න ඕන පෙන්වන්න ඕන චර්යාවන් අපි සකස් කරලා තියෙන්නේ. දැන් කරුණාකාර සේවාව නම් කරුණාකාර පිළිගැනීම, සුහදව සිනාසීම නේ, ඊළඟට මේ එයාට හොඳින් සවන් දීම, එයා සමග සාකච්ඡා කිරීමේදී ඒ විදිහ. ඉතින් ඒ ගොඩක් දේවල් තියෙනවා. ඒවා ඒ විදිහට වෙන්නේ නැත්නම් ඒ probation period එකේදී අපිට පුළුවන් සේවාව ඉවත් කරන්න. නැත්නම් සේවය හමාර කරන්න. termination of service. probation period එකකින් පස්සේ තීරණ තුනකට එන්න පුළුවන්. මේ සේවකයා ගැලපෙන්නේ නැත්නම් ආයතනයේ ඒ ලබා දීපු නියමයන් වලට කොන්දේසි වලට සේවය හමාර කරන්න පුළුවන්. එවැනි සේවකයෙක්ට කිසිම අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගන්න බෑ ආයතනයට විරුද්ධව. right? අනිත් එක
පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. නමුත් හදා ගන්න පුළුවන්. ඒතකොට ප්‍රොබේෂන් පීරියඩ් එක අපි දික් කරලා බලනවා ඒ කාලේ දීලා යට ඒක හැදෙන්න. තුන්වෙනි එක තමයි සේවකයා ප්‍රතිඵල ලබා දෙනවා නම් අපේක්ෂා කරපු විදියට සේව ස්ථිර කිරීම. හරි. අද මේ ටර්මිනේෂන් ඔෆ් සර්විස් ඕ එක්ස්ටෙන්ෂන් කියන එක ප්‍රොබේෂන් පීරියඩ් එකේ දකින්නේ නැහැ ඕල්ම කෙනෙක්ම අද අර පාසල් වල විභාග වල සමත් කරනවා වගේ කන්ෆර්ම් කරන එක තමයි වෙන්නේ. ඊට පස්සේ ආයතනයට ගැටලු ඇති වෙනවා. අනුස්ථාපනය ඔන්න මේ 21 ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච අර තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. මුල් ආයතනයක නාවක සේවකයන් සඳහා වන පූර්ව අනුගත කිරීමේ වැඩසටහන අනුස්ථාපනය ඉංග්‍රීසි වචනේ තියෙන ඉන්ඩක්ෂන් කියලා ප්‍රධාන අධීරයන්. එතකොට දැන් මේ අරමුණු මේවා අන්තර් පුද්ගල සම්බන්ධතා රැකියාවේ මූල සාර්ථකත්වය අනුස්ථාපනයට මේ දේවල් සලකා බලන්න ඕන මොනවාද අනුස්ථාපනයේදී ඇති වෙන කරන දේවල් සහ ඊට පස්සේ මේක කරන විදිය තමයි අහන්නේ. අනුස්ථාපනය ක්‍රම දෙකකින් කරන්න පුළුවන්. එක තමයි සාමාන්‍ය අනුස්ථාපනය, අනිත් එක විශේෂ අනුස්ථාපනය. අනුස්ථාපනය කියන්නේ බඳවාගත් සේවකයා ක්‍රමානුකූලව ආයතනයට හඳුන්වා දීමේ ක්‍රියාවලිය. රාජකාරී පරිසරය හුරු කිරීම, රැකියා නියමයන්, ආයතනීය දර්ශන ප්‍රතිපත්තින්නේ ඕක. මේ අරමුණු මේ ටික හරි. අනුස්ථාපනය ක්‍රම දෙකකින් කරන්න පුළුවන්. සාමාන්‍ය අනුස්ථාපනය ජෙනරල් ඉන්ඩක්ෂන් එකක්, අනිත් එක විශේෂ අනුස්ථාපනය ස්පෙસિෆික් ඉන්ඩක්ෂන්. ජෙනරල් ඉන්ඩක්ෂන් එකක් කියන්නේ බොහෝ විට මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් සියලුම සේවකයන් බඳවාගත් සියලුම සේවකයන් සඳහා ලබා දෙන සාමාන්‍ය තොරතුරු ගොන්න. ආයතනය මොන වගේ ආයතනයක්ද, ආයතනයේ දර්ශනය මොකක්ද, රාජකාරී ස්වභාවය, රාජකාරී ඉටු කිරීමේදී සේවකයන් විසින් අනුගමනය කළ යුතු චර්යාවන්, වැඩ නිවාඩු, වැඩ කරන කාලය, ආයතනයේ ව්‍යුහය පිළිබඳ හැඳින්වීමක්, ඉන්න කළමනාකාරීත්වය පිළිබඳ හැඳින්වීමක්, උසස් වීම ගන්න පුළුවන්ද, අන්න වගේ සාමාන්‍ය කරුණු සේවකයාට සම්බන්ධ සේවකයාට බලපාන්න සාමාන්‍ය කරුණු ගොන්නක් තමයි සාමාන්‍ය අනුස්ථාපනයේදී දෙන්නේ. ඒක බොහෝ විට කරන්නේ මානව සම්පත් දෙපාර්තමේන්තුව වගේ. ඒතර ආයතනය හඳුන්වා දෙනවා සේවකයාට කොයි වගේ ආයතනයක්ද මේක කියලා. ඒතර ආයතනයේ අරමුණු අපේක්ෂාවන් මොනවද කියන එකත් හඳුන්වලා දෙනවා. අනිත් එක විශේෂ අනුස්ථාපනය. ඒකෙදි කරන්නේ යම්කිසි නිශ්චිත පුද්ගලයෙක් භාරයට මේ සේවකයන් පත් කරලා. ඒතර ඒ නිශ්චිත පුද්ගලයා බොහෝ විට කරුණාවන්ත, පළපුරුදු පැරණි සේවකයෙක්. හරි. දැන් ශාඛාවකට එක්කෙනෙක් ආවොත් එහම අන්න එයාට පුළුවන් ස්පෙસિෆික් ඉන්ඩක්ෂන් එකක් දෙන්න. ශාඛාවේ ව්‍යුහය සම්බන්ධයෙන්, ඊළඟට හයරාකි එක සම්බන්ධයෙන්, ඊළඟට ගනුදෙනුකරුවන් කවුද? දැන් ගනුදෙනුකරුවන් හඳුනලා දෙන්නත් තිබෙන්නේ. එහෙම නැත්නම් අපි තුමු දැන් ටෙලර් කෙනෙක් ඇවිල්ලා එයා කවුන්ටරේට දැම්මම එයා දන්නේ මේකේ ඉන්න හොඳම ගනුදෙනුකරුවෝ කවුද? ඊළඟට ඔව් ඒ වගේ වෙලාවෙ දැන් ඒ ගනුදෙනුකරුට හොඳ සේවාවක් ලැබුණ නැත්නම් ඒ ගනුදෙනුකරු අප්‍රසාදයටපත් වෙනවානේ. දැන් ඕක වළක්ව ගන්න ඔය සුපර් මාකට් චේන් එකේ අලුත් අය ආවම ගහලා තියෙන එකනේ දැකලා තියෙනනේ. මම අලුත් කියලා ගහලා තියෙන. නම ගහන්න ඒගොල්ලන් කිව්වා. මම අලුත් කියලා ගහලා තියෙනවා. ඒතකොට දකින්න එක්කෙනාට පොඩි හැඟීමක් ඇති වෙනවා. එයාගෙන් පොඩි අඩුපාඩුවක් වුණත් ඒක එච්චර නොසලකා ඉන්න. ඒ අර මේ දේ ලබා ගන්න තමයි සමහරට ඒගොල්ලන්ගේ ඇඳුමත් වෙනස්. ඔය වගේ තත්ත්වයන් තියෙනවා. ඒතකොට අනිවාර්යයෙන්ම විශේෂ අනුස්ථාපනයේදී ඒ පළපුරුදු සේවකයා විසින් මේ දේවල් ලබා දෙන යන්ත්‍රයක් සම්බන්ධයෙන් රාජකාරී කරනවා නම් අපිට ටෙලේ මැෂින් එක ගන්න පුළුවන් මොන හරි යන්ත්‍ර. ඒව සම්බන්ධයෙන් එයාට අවබෝධය ලබා දෙනවා. ආයතනයේ තියෙන කැම කන තැන වෙන්න පුළුවන්, සිකිල වෙන්න පුළුවන්. ඒවා මොකද අලුතෙන් ආපු සේවකයෙක්ට මේ සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. ඒකට එයාට බයක් තියෙනවා
අනිත් සේවකයන්ගෙන් එයාට හිරිහැර වෙයි කියන එකක් තියෙනවා. right? ආයතන හුරු වෙන්න ඕන. socialization. ඒ දේ විශේෂයෙන්ම මේ වගේ එක පුද්ගල දැන් මේගොල්ලන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නිවාඩු ගැනීම වෙන්නකොට එක එක දේවල් ගොඩක් වෙලාවට මේ විශේෂ අනුස්ථාපනයට බාර දීපු සේවකයාත් එක්කලා තමයි පුද්ගලයා එක්ක තමයි සාකච්ඡා කරලා මේ දේවල් කරගන්නේ. අර බාරකාරයෙක් වගේ ආයතනය ඇතුලේ ඉන්න. ඒගොල්ලන්ට යම්කිසි දෙයක් කියන්න කෙනෙක් ඉන්නවා යම් ප්‍රශ්නයක් ආවොත් එහෙම වුණාම සේවකයා තුළ බය අඩු වෙනවා. ආයතනයට තියෙන බය කියන්නේ අනිත් පැත්තට තියෙන බය නෙමෙයි ආයතනයේ ඇතුලේ චකිතය කියන එක නැති වෙනවා හුරු වෙනවා ආයතනය සාමාන්‍යකම් බාටපත් වෙනවා. විශේෂයෙන්ම ගනුදෙනු කරවන්න එක්කලා සම්බන්ධකම් ඇති කරගැනීමේදී ඒක තමයි වැදගත් වෙනවා. එහෙනම් ඒකට ඕක තමයි අනුස්ථාපනයේ සම්බන්ධය. ප්‍රධාන අධීර මේ ක්‍රියාකාරකම් හතර තමයි අලුතෙන් සේවකයන්ව බඳවා ගැනීමේදී ආයතන අනුගමනය කරන ක්‍රියාකාරකම් හතර. right. ඊළඟට ආයතනයේ සේවකයෝ බඳවා ගත්තයින් පස්සේ ආයතනයේ සේවකයන් රාජකාරී කරනවා. ආයතනයේ සේවකයන් රාජකාරී කරනකොට ඒ රාජකාරී කරන ප්‍රමාණය සම්බන්ධයෙන් ආයතනයට තියෙන්න ඕන තක්සේරුවක්. මොකද ආයතනය රැකියා ඇගීමක් කරලා රැකියා විශ්ලේෂණයක් කරලා හරි පුද්ගලයන් බඳවා ගන්න ඊළඟට ආයතනය හදලා තියෙනවා ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් මේ ප්‍රතිඵල අත්පත් වෙන්න ඕන කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම යම්කිසි පුද්ගලයෙක් ඉටු කරන ඒ ප්‍රමාණය අනුව තමයි පුද්ගලයන්ට වැටුප් එහෙම ගෙවන්නේ. right. ඊළඟ එකේදී අපි බලනවා රැකියා ඇගීම කියලා ජොබ් ඉවැලුවේෂන් වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදය ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. ඒතොර ඒ රැකියාවට අදාළ වැටුප ගෙවන්නේ ඒ පුද්ගලයාගෙන් ඒ අදාළ රාජකාරී ප්‍රමාණය ඉෂ්ට වෙනවා නම් තමයි. එහෙම නැති වුණොත් ආයතනයට පාඩුවක් වෙන්නේ ඒකෙන්නේ. ආයතනයට පාඩුවක් වෙන්නේ. ඒ වගේම තමයි දැන් ආයතනයේ අර අපි කිව්වා අභ්‍යන්තර මානව සම්පත් ක්‍රියාකාරකම් වල අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රියාවලියේදී ඇතුළේ සේවකයන්ව තමයි සමහර තැන්වලට යොමු කරන්නේ විශේෂයෙන්ම උසස් වීම ලබා දීලා. එහෙමනම් ඒගොල්ලෝ කාර්යඵල සාධන මට්ටම ගැන අවබෝධයක් අරගෙන එතන ඉන්න සුදුසුම එක්කෙනාට තමයි උසස් වීම දෙන්න ඕන. කාර්යඵල මැනීමක් එනම් කරන්නම වෙනවා. විවිධ හේතු නිසා. ඇගීම කාර්යඵල ඇගීම යනු සේවකයා විසින් සිය රාජකාරී රැකියාව ඵලදායී ලෙස ඉටු කරන්නා වූ ප්‍රමාණය සංවිධානය විසින් නිශ්චය කරන ලැබීමේ සේවක කළමනාකරන ක්‍රියාවලිය කාර්යයයි. රැකියාවට අදාළ කටයුතු රාජකාරී වගකීම් සේවකයා විසින් ඉටු කරන ලද ප්‍රමාණය. එතකොට මූලිකවම අපේ රැකියා නිර්මාණයේදී කිව්වා රැකියාවක කටයුතු තියෙනවා රාජකාරී තියෙනවා ඒ වගේ වගකීම් තියෙනවා. ඒව ආයතනයේ බලාපොරොත්තු වෙනවා එක් රැකියාව තුළ මේ මට්ටමින් කරන්න ඕන කියලා. අපි ගත්තොත් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේදී තියෙනවා ටෙලර් කෙනෙක් දවසකට ඇවරේජ් ගනුදෙනුකරුවන් 400ක් සඳහා සේවය සැපිය යුතුයි. ඇවරේජ්. ඒතර සමහර ගනුදෙනු තියෙනවා ටිකක් වෙලා යන ඒවා. සමහර ගනුදෙනු තියෙනවා අඩු. ඒතර මේ රැකියාව විශ්ලේෂණය කළ 400කට ආවොත් එහෙම අනිවාර්යයෙන්ම සේවකයා අඩුම ගානේ 375 මට්ටමේ හෝ 425 මට්ටමේ තියෙනවා. ඒතර ඔක්කොම සේවකයෝ 450 මට්ටම පැනලා කරනවා නම් රැකියාව විශ්ලේෂණයේ ප්‍රශ්නයක් තියෙනවා. නැවත රැකියාව විශ්ලේෂණය කරන්න ඕනනේ. right. මේ රාජකාරී කරන ප්‍රමාණය කාර්යබල ප්‍රමාණය. ඒතර මෙම ප්‍රමාණය ආයතනය විසින් උපක්‍රමික සැලසුම් කරන්නේදී උපක්‍රමික අරමුණු ස්ට්‍රැටජික් ඔබ්ජෙක්ටිව්ස් අත්පත් කරගන්න සකස් කරගන්නේ ඒවා. අපි කිව්වොත් එහෙම මේ අවුරුද්දේ මෙම 400යි කියලා ඊළඟ අවුරුද්දේ සමහරට 410යි වෙනස් වෙනවා වැඩි වෙනවා. මොකද ආයතනය වර්ධනය වෙනවා නම් ඒවත් වර්ධනය වෙන්න ඕන. එහෙම නැත්නම් අපි හිතමු ගනුදෙනුකරුවෝ වැඩි වෙනකොට එක පුද්ගලයෙක්ට 410 කරන්න බෑ නේ අපිට. එහෙනම් තව සේවකයෙක් එතෙන්ට බඳවා ගන්න සිද්ධ වෙනවා.
අර මට්ටමේ පවත්වාගෙන යන්න. නේ? එක් පුද්ගලයා විසින් සපුරාගත යුතු ඉලක්ක. මොකද මේ ඉලක්ක තනි තනිව සපුරා ගත්තම තමයි අර උපක්‍රමික අරමුණු වල සමස්ත ඉලක්කය සපුරා ගන්න පුළුවන් වෙන්නේ. මෙම කාර්යඵල සාධක මට්ටම නිශ්චිත කාල සීමාවක් තුළ. අනිවාර්යයෙන්ම performance evaluation එක නිශ්චිත කාල සීමාව කරන්න ඕන. ඕනෑම පුද්ගලයෙක්ගේ නිශ්චිත කාල සීමාවක. ඒක එක අය ඒක එක අයව මැනගන්න පහසු වෙනවා. දැන් එකම ශ්‍රේණියක ඉන්න පුද්ගලයන්ගේ කාර්යඵල ප්‍රමාණය නිශ්චිත කාලයක මැන්නේ නැත්තම් නිශ්චිත කාලය කියන්නේ මෙතන හරියම කැලෙන්ඩර් අවුරුද්දම නෙමෙයි. කැලෙන්ඩර් එකම වෙන්න ඕනෙත් නැහැ. දැන් ගොඩක් වෙලාවට ඒ සේවකයාගේ ඉන්ක්‍රීමන්ට් එක දෙන කාලයක් තියෙනවා. ඒතර එයා ගොඩක් වෙලාවට දැන් ගොඩක් ආයතන වල තියෙන්නේ සේවයට බැඳිච්ච දා හෝ උසස් වීම ලැබිච්ච දා ඉඳන් වසරක කාලයක්. කොහොම හරි අවුරුද්දක කාලයක එයාගේ මේ බලන්න ඕන සේවා කාලය තුල යා කොහොමද කරේ කියලා. ඔතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මේ අවුරුද්ද කාලය ඇතුළත සමහර වෙලාවට වැඩ ප්‍රමාණයන් පුද්ගලයා නිසා නෙමෙයි විවිධ හේතු නිසා වෙනස් වෙන්න පුළුවන්. එතකොට වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒක නැති කරන්න නම් පුළුවන් ඇත්තටම අපිට කැලෙන්ඩර් ඉයර් එකක් ඇතුළේ ජනවාරි 1 ඉඳන් 12/31 වෙනකම් කාලය තුල එක් සේවකයා විසින් ලබාගත්තු ඉලක්ක උපක්‍රමික සැලසුමත් එක්කලා කොහොමද කියලා සංසන්දනය කරන එක තමයි පහසුවෙන් කරන්න පුළුවන් දේ. ඒක මනින්න ඕන නිශ්චිත කාලයකට. රාජකාරී ඉටු කරන මට්ටම මැනීම සහ එම මට්ටම දියුණු කිරීමට කාර්යඵල ලැබීම අත්‍යවශ්‍යයි. ඒතර මේ කාර්යඵල ලැබීමේ මට්ටම එහෙම නැත්නම් ඉටු කරන මට්ටම අවුරුද්දෙන් අවුරුද්ද අපි වර්ධනය කරන්නත් ඕන යම්කිසි උපරිම මට්ටමක් දක්වා. එතනින් එහාට එක්ස්පෑන්ඩ් කරන්න බෑ. ඒක කරන්න නම් අනිවාර්යයෙන්ම කාර්යඵල ඇගීමක් කරන්න ඕන. මේ තමයි ප්‍රයෝජන කාර්යඵල ඇගීමේ. සේවකයන්ට කිසියම් කාල සීමාවක් අවසන වේතන වර්ධක ඉන්ක්‍රීමන්ට් හෝ වෙනත් දීමනා දෙන්න ඕනේ කියලා. උසස් කිරීම තෝරා ගැනීම දැන් අපි තෝරා ගත්තනේ. ඒතකොට ඒ තෝරා ගැනීමේ මේවේ සාර්ථක බව. මොකද යම්කිසි තෝරා ගැනීමකදී නිවැරදි තෝරා ගැනීමක් කරලා තිබ්බනම් අපිට ලැබෙන ප්‍රතිඵල සේවකයන් ලැබෙන ප්‍රතිඵල හොඳයි. ඒතකොට සේවකයන්ගෙන් ලැබෙන ප්‍රතිඵල හොඳ නැත්නම් අපේ තෝරා ගැනීම වැරදි. අපි තෝරා ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කරන්න ඕනේ. ඒවා මිනිස් බල සැලසුම් අනුප්‍රාප්ති සටහන් right. ඒතකොට සක්සෙෂන් ප්ලෑන් එකක් හදාගන්න එක පුද්ගලයාගේ පර්ෆෝමන්ස් ලෙවල් එක සම්බන්ධයෙන් දැනුමක් තියෙන්න ඕන. ඒතර ඒ අනුව තමයි අපිට කොයි එක්කෙනාවද තනතුරක් පුරපාඩනුවක් දාන්න කියලා තීරණය කරන්න පුළුවන්. ඒතර පුද්ගලයන්ගේ දුර්වල පැති තෝරාගෙන ඒවට අවශ්‍ය පුහුණුව දෙන්න බලන්න පුළුවන්. දැන් සමහර අය සමහර පැති වලින් පර්ෆෝමන්ස් පෙන්වනවා සමහර ඒවා ඉන්නේ නැහැ. ඒතර ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් මේ පැත්ත පිළිබඳ අවධානය යොමු කරලා යට ට්‍රේනින් එකක් දෙන්න. පුහුණුවකට ගියාට පස්සේ ඒ පුහුණුවෙන් පස්සේ සේවකයාව රැකියාවේ යෙදෙව්වාම එයා හොඳ ප්‍රතිඵල දෙනවා නම් පුහුණුවට ඉස්සෙල්ලාට වඩා ප්‍රතිඵල වලට වඩා පුහුණුවෙන් පස්සේ ප්‍රතිඵල වැඩි නම් හොඳ නම් ඒ පුහුණුව හොඳද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. සේවකයන්ට අවශ්‍ය මඟ පෙන්වීම උපදෙස් දීම. ඒතකොට සේවකයන්ට යන්න ඕන තැන එයාගේ කැරියර් පාත් එකේ වෘත්තීය දිවියේ එයා යන්න ඕන පැත්ත පෙන්වන්න ඒවට උපදෙස් දෙන්න කාර්යඵල සාධනේ පාවිච්චි කරන්න පුළුවන්. අනික හොඳින් කාර්යඵල පෙන්වනවා නම් සේවකයාත් ප්‍රධානියත් අතර ඇති වෙන්නේ යහපත් සම්බන්ධතාවයක්. ඊළඟට තියෙන ආයතනයේ සේවකයාගේ අපේක්ෂිත කාර්යඵල මට්ටම තක්සේරු කර ගැනීම. ඉතින් ඒක කැලලක් අඩුවීමක් හරි. රැකියාවේ දියුණු කළ යුතු අංශ දැන ගැනීම. සිය වැඩ කටයුතු අගය කරන බව. දැන් කාර්යඵල සාධනය මගින් හොඳ ප්‍රතිඵල ආවයන් පස්සේ සේවකයාව අගය කරන්න පුළුවන්. ඒතර ඒවා ඇවිල්ලා non financial benefits සේවකයෙක් ලැබෙන ඇගයීම.
ඒ අගය කිරීම ඉතාම වැදගත් වෙනවා සේවකයාගේ අභිප්‍රේරණය සඳහා. විශිෂ්ට වැඩ කටයුතු සඳහා පිළිගැනීම. අනාගතයේදී උසස් වීම සඳහා සූදානම්. ඔය වගේ ගොඩාක් අරමුණු මේ කාර්යඵල ඇගයීම වගේ ඉටු කරගන්න පුළුවන්. කාර්යඵල ඇගයීම මේ දෙපැත්තටම ප්‍රයෝජනයි. මානව සම්පත උපරිම ලෙස ප්‍රයෝජනගෙන සංවිධානයේ කාර්යක්ෂම සහ ඵලදායීව පවත්වාගෙන යාමට මේක ප්‍රයෝජනවත් වෙනවා. මේ හැම දෙයකටම නිෂ්ඵල සැලසුම් කරන්නේ බඳවා ගැනීම, වේතන කළමනාකරණය, උසස් කිරීම, මාරු කිරීම, විනය පරිපාලනය, පුහුණුව මේ හැම දෙයකටම කාර්යඵල ඇගීම නේ. මොකද දැන් කාර්යඵල ඇගීම නිශ්චිත මට්ටමකට ආවේ නැත්නම් අපේක්ෂා කරන මට්ටමකට සමහරට එයාගේ මේ බිහේවියර් ප්‍රශ්න වෙන්න පුළුවන්. එවන එය විනය පරිපාලන ක්‍රියාවලියකටත් වාජනය කරන්න පුළුවන්. දැන් විනය පරිපාලනය ගැන අපි ඉස්සරහට කතා කරනවා. විනය පරිපාලනය කිව්වම ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නේ වැරදි කරන අයට දඬුවම් දීමේ ක්‍රියාවලිය කියලා. නෑ, විනය පරිපාලනය කියන්නේ ඒක නෙමෙයි. විනය පරිපාලනය කියන්නේ සේවකයාගෙන් අපේක්ෂා කරන බිහේවියර් එක සේවකයා පෙන්වන්නේ නැත්තම් අන්නේ බිහේවියර් එක නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි විනය පරිපාලනය කියන්නේ. මොකද සේවකයාගෙන් යම් බිහේවියර් එකක් අපේක්ෂා කරන්නේ ඒ බිහේවියර් එක තුලින්, ඒ චර්යාව තුලින් තමයි අපිට අදාළ වන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි? අපිට අදාළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. උදාහරණයක්, සේවකයා උදේ 8ට සේවයට වාර්තා කරන්න ඕන. ඒතකොට කවුන්ටර් සේවකයෙක් නම් ඒ අදාළ දේවල් ගන්න ඕන. ඊළඟට ඔහුගේ චර්යා, ප්‍රසන්නභාවය, ගනුදෙනුකරුවන්ට ආමන්ත්‍රණය, ගනුදෙනුකරුවන් පිළිගැනීම, සුහද බව, අන්තර්පුද්ගල මේ ගොඩක් දේවල් තියෙනවා චර්යාව සම්බන්ධයෙන්. ඒවා හරියට සිද්ධ වෙන්නේ නැත්තම් ඒවා නිවැරදි කරන්න විනය පරිපාලන ක්‍රියාවලිය භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මතක තියාගන්න, විනය පරිපාලනය කියන්නේ සේවකයා අදාළ චර්යාව පෙන්වන්නේ නැත්තම් ආයතනය තුළ අපේක්ෂා කරන ආයතනය ඒක නිවැරදි කිරීමේ ක්‍රියාවලිය. මොකද ඒක නිවැරදි කිරීම තුලින් තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ අපේක්ෂා කරන ප්‍රතිඵල වලට. මොකද චර්යාවයි ප්‍රතිඵලයි එකකට එකක් සමපාත වෙන නිසා. එතන අපි කාර්යඵල ඇකීමට සේවකයාගේ ගුණාංගත් චර්යාවමුණු සත්‍ය ප්‍රතිඵල ඔය කියන කරුණු ඔක්කොම අන්තර්ගත වෙන්න ඕන. ඒතර මේකෙදි සමහර දේවල් තියෙනවා අපිට යම් යම් නිර්ණායක වලින් මනින්න පුළුවන් ප්‍රමාණාත්මකව. දැන් ගත්තොත් ඒකක number of units, කාලය, හරි? ඊළඟට අපි ණය නිදහස් කිරීම ගත්තොත් volume of loans, volume of deposit, number of customers, number of vouchers. ඔය වගේ ගණන් මිනුම් වලින් කියන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවට කියන අපි කියන්නේ වාස්තවික නිර්ණායක. ඒතර මේ නිර්ණායක තමයි භාවිතා කරන්නේ. සමහර ඒවා quantify කරන්න පුළුවන්. quantify කරන්න පුළුවන්. එතකොට නිශ්චිතවම යපෑකදී කොච්චරද කියලා අපිට ගණන් කරන්න පුළුවන්. ඒ අනුව අපිට පුළුවන් එතනින් හොඳම එක්කෙනාව තෝරගන්න. ඒවා තියෙනවා, ඒවා qualitative නැත්නම් පුද්ගල බද්ධයි. පුද්ගල බද්ධ නිර්ණායක. එක් පුද්ගලයා මත රඳා පවතින. ඒතර පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස් වෙනවා. ඒතර ඒක ටිකක් අමාරුයි මනින්න. ඔන්න ඔතන තමයි කාර්යඵල සාධනයේදී කාර්යඵල ඇගීම් කරුවෝ හිර වෙන තැන. දැන් සේවාවල ගොඩාක්ම තියෙන්නේ qualitative factors, quantitative factors වලට වඩා. හැබැයි ඒවා quantify කරගන්න පුළුවන් නම් මොන විදියකින් හරි අපිට පුළුවන්. මොකද හේතුව දැන් මේ කාර්යඵල ඇගීම වගේ ගොඩක් දේවල් අර ඉස්සෙල්ලා කියපු දේවල් කරනවා. ඉන්ක්‍රිමන්ට් එක දෙනවා, ප්‍රොමෝෂන් එකක් දෙනවා. රයිට්? අපි තුමු දැන් ප්‍රොමෝෂන් කියන්නේ. ප්‍රොමෝෂන් එකේදී මොකද ඉන්ක්‍රිමන්ට් කියන එක නැවැත්වීමක් නම් දකින්න හම්බෙන්නේ නැහැ. ඉන්ක්‍රිමන්ට් එක දෙන එක තමයි කරන්නේ මොන දේවල් තිබුණත් අන්තිමට. දැන් ප්‍රොමෝෂන් එකේදී අනිවාර්යයෙන්ම ඔක්කොටම ප්‍රොමෝෂන් දෙන්න බෑ. යම්කිසි සංඛ්‍යාවකට තමයි දෙන්නේ. එතකොට එතනදී සංසන්දනය කිරීමක් අවශ්‍ය වෙනවා වඩාම සුදුසු පුද්ගලයා, වඩාම හොඳ පුද්ගලයා. එහෙමනම් අනිවාර්යයෙන්ම එතනදී එක්කෙනෙක් තව එක්කෙනෙක් එක්කලා සංසන්දනය වෙන්න ඕන, කම්පෙයාර් වෙන්න ඕන. අනේ කම්පැරිසන් එකට භාවිතා කරනවා නම් කාර්යඵල සාධනය මේ ක්වොලිටේටිව් දේවල්, පුද්ගල බද්ධ දේවල් භාවිතා කරොත් ඉතාම අමාරුවකට පත් වෙනවා මේ සංසන්දනය. මොකද
ඒවා ඇවිල්ලා එක එක්කෙනාට දැනෙන විදියට තමයි, හැඟෙන විදියට තමයි. හරි? හැඟෙන දැනෙන විදියට තමයි මේ පුද්ගල බද්ධ නිර්ණායක වලට ලකුණු දෙන්නේ. නමුත් වාස්තවික නිර්ණායක එක පුද්ගලයෙක් එක ටෙලර් කෙනෙක් දවසක් තුල රාජකාරී කරන දිනක් තුල නැත්නම් පැයක් ඇතුළතදී ගනුදෙනු කරන සේවාව ලබන ගනුදෙනු කරන සංඛ්‍යාව නිදහස් කරන ණය ප්‍රමාණය ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒවා සංඛ්‍යාත්මකයි. නමුත් ඒවා ටිකක් අමාරුයි ආයතනයක ඇතුලේ භාවිතා කරන්න. මොකද ඒක නිශ්චිත තනි පුද්ගල කාර්යයක් නොවන නිසා. නිදහස් කරන ණය සංඛ්‍යාව කියන එක තනි පුද්ගල කාර්යයක් නෙමෙයි නේ. ඒකට ගොඩක් සම්බන්ධ වෙනවා කණ්ඩායමක්. ඒ නිසා ඒක එක්කෙනෙක්ගේ වැඩක් විදිහට ගන්න බෑ. දැන් ටෙලර්ගේ ජොබ් එක නම් සමහරට එක්කෙනෙක්ගේ වැඩක් විදිහට ගන්න පුළුවන්. ඒත් ටෙලර්ගේ සමහර වවුචර්ස් නිලධාරියට යනවා නම් කළමනාකරුට යනවා නම් එතකොට වෙනස් වෙනවා. මේ වගේ ගැටලු සහගත තැන් තියෙනවා සේවා කර්මාන්තයේදී. අනිත් එක සේවා කර්මාන්තයේදී වැඩිම භාවිතය පුද්ගල බද්ධ නිර්ණායක නිසා ගොඩක් වෙලාවට මේ කාර්යඵල ඇගීම එච්චර සතුටුදායක නෑ මේ සේවා කර්මාන්තය තුල. මේ බලන්න සහයෝගය, අවංක බව. මේවා කොහොමද මනින්නේ? හරි අමාරුයි. ඒ නිසාම ඇගීම් කරවන්නේ අතින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැරදි රැකියාව පිළිබඳ අනවබෝධය, රැකියාව වෙන දන්නේ නැති ප්‍රධානියෙක් හිටියොත් ඒක වළක්වා ගන්න පුළුවන් ආසන්නතම ප්‍රධානියා යොදා ගැනීම, ඇගීම් කරවන් කීප දෙනෙක් යොදා ගැනීම හෝ රැකියාව පිළිබඳ අවබෝධයක් ඇගීම් කරු ලබා දීම. හලෝපලය කියලා එකක් තියෙනවා. ඒක කියන්නේ මේ මොනවා හරි එක දෙයක් මත පදනම් වෙලා සියලු දේ තීරණය කරනවා. දැන් සමහරට යම්කිසි සේවකයෙක්ගේ කවදා හරි දවසක පොඩි කාරණාවක්. එහෙම නැත්නම් එයාගේ මොනවා හරි එක කාරණාවක් සමහරවිට මේ හිනා නොවන එක වෙන්න පුළුවන්. ඒක අනිත් සියලුම දේවල් ඒක මත තීරණය කරනවා. එහෙම කරන්න බෑ. එතකොට එක එක නිර්ණායක වෙන් වෙන්න පැහැදිලිව නිර්වචනය කරන්න ඕන. අර මොකක් හරි මැක්කා කතාව වගේ දැන් මොන හරි එකදී අවසානයේදී මැක්කගෙන් තමයි නවතින්නේ අර කතාවක තියෙන්නේ. ඒ වගේ යම් කිසි දෙයක් නිර්ණායකයක් මනිද්දී වෙනත් ඒකට පරිබාහිර කරන ඔළුවට ඇවිල්ලා ඒ හරහා මේ පුද්ගලයාව ඇගීමට ලක් කරනවා. විශේෂයෙන්ම දැන් මේ අපේ සේවා කර්මාන්තය තුල ගොඩක් වෙලාවට තියෙන පුද්ගල බද්ධ ඒවා නිසා හරිම ප්‍රශ්න සාගත වෙනවා මේ වගේ ඇගීම්. ඒකදී අපිට පුළුවන් වෙන්න ඕනේ මේ නිර්ණායකය සම්බන්ධයෙන් යම්කිසි නිර්වචනයක් දෙන්න. මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. මධ්‍යම නැඹුරුව සෙන්ට්‍රල් ටෙන්ඩන්සි ලංකාවේ ගොඩක් අයට තියෙන ඒවා තමයි. නැතත් කමක් නැහැ. ඔය වගේ උත්තරනේ අපි දෙන්නේ. නැත්තම් නැහැ කියන්නේ නැහැ, නැතත් කමක් නැහැ කියන්නේ ඕන වගේ තමයි නේ. මැද්දේ තමයි කොහොම ටෙන්ඩන්සි එක තියෙන්නේ. ඒතර ඒක ටිකක් අමාරුයි. ඒතර අන්ත ප්‍රමාණයන් ඉදිරිපත් කිරීමේ ඇගේමේදී සාක්ෂි ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය නැති කිරීමෙන් පුළුවන් අපිට මේ මධ්‍යම නැඹුරුව. මොකද හේතුව මේ සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන නිසා තමයි අර මැද්දේ තියන්නේ. දෙපැත්තේ. ඔයගොල්ලන්ගේ ඇගීම් වල තත්ත්වය මම දන්නේ නැහැ. කොහොම හරි ඉතා හොඳයි කියන එක දැම්මොත් එimhe ඇයි ඉතා හොඳයි කියන්නේ හේතු ලියන්න ඕන. ඉතා නරකයි කිව්වොත් එimhe ඇයි ඉතා නරකයි කියන්නේ හේතු ලියන්න ඕන. ඒ නිසා මේ ගොඩක් වෙලාවට මැද්දේ දානවා ඒවට හේතු ලියන්න ඕන නැති නිසා. ආසන්නතම ඵලය. සේවකයෙක්ගේ වසර අවසානයේදී අගයීමක් කරන්න ඕන. එතකොට ඒ සේවකයා යම්කිසි කාරණාවකට නොදන්නා සේවයට ආවේ නැහැ. ඊට සති දෙකකට ඉස්සෙල්ලා. නමුත් ඒ සේවකයා ඉතාම හොඳ සේවකයෙක්. කළමනාකරුවන් මේ ආසන්නතම හේතුව මත පදනම් කරගෙන සේවකයා ඇගීම කරොත් එimhe ගැටලුව වැඩි වෙනවා නේ. පුද්ගලික පක්ෂපාතීභාවය, දැඩිභාවය හා නීති. මේවා තමයි ඇගීම් කරුවන්ගෙන් වෙන්න පුළුවන් වැරදි. ඉතින් මේ වැරදි පුද්ගල බද්ධ නිර්ණායක අඩංගු වෙච්ච සේවා කර්මාන්තය තුළ ඉතින් ගොඩක් දකින්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලොත් සමහරලාට ප්‍රශ්න වලට මුහුණ දීලා තියනවා වෙන්න පුළුවන් මේ හේතු නිසා. අපි බලමු ඇගයීම් ක්‍රම කීපයක්. මේවා අමතර කරුණු විදිහට යන සමහර අවස්ථාවලදී සමහර ඒවා සම්බන්ධයෙන් අහලා තිබුණා. ඒව ගන්න මේ ග්‍රැෆිකල් රේටින් මේවා පරණ ඒවා ග්‍රැෆිකල් රේටින් කියලා. යම් පරිමා පරාසයක් තුළ සේවකයාගේ කාර්යඵල. එතකොට යම් කිසි මේකක් දාලා
ඒ නිකන් ලකුණු කරන එක තමයි වෙන්නේ. ආත්මීය ඇගීමක් කියන්නේ පෞද්ගලික ඇගීමක්, පර්සනල්. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එක උඩ තමයි ඒව යන්නේ. ඊළඟ එක රෑන්කින් වර්ග කිරීම ක්‍රම දෙකක් තියෙනවා. alternative ranking and paired comparison කියලා. alternative ranking නම් මේ alternation එක වැරදි. alternative 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 ranking අනුපිළිවෙලින් හැදීම. එතන මෙතනදී හොඳම සේවකයයි නරකම සේවකයයි කියලා දෙන්නෙක්ව දාගෙන ඉලා ඒ මැද්දට අනිත් අයව දානවා. හොඳම එක්කෙනා මෙයා නරකම එක්කෙනා මෙයා කියලා තීරණය කළා මේ මැද්දට අනිත් අයව දාන එක තමයි මේකෙන් කරන්නේ අනුපිළිවෙලින්. යුගලයේදී කරන්නේ හැමතිස්සෙම දෙන්නෙක්ව සංසන්දනය. ඉස්සලා එක ජෝඩුවක් ගන්නවා, එක දෙන්නෙක් ගන්නවා. ඒ දෙන්නගෙන් හොඳ එක්කෙනා නරක එක්කෙනා දානවා. ඊළඟට තව එක්කෙනෙක්ව ගන්නවා. එයාව අර දෙන්නත් එක්ක සංසන්දනය කරලා ඉවරලා ඒ අදාළ තැනට දානවා. ඒ වගේ තමයි වෙන්නේ. ඒතර මේකට කාලය යනවා. ගොඩක්. එතකොට MBU management by objectives මේක ටිකක් අලුත් එකක්. මේක මේ ක්‍රියාපිළිවෙත මේ ස්පිල්ලයි ප්‍රකාරාංශය දෙකම නැහැ. ක්‍රියාපිළිවෙත ක්‍රියා ප්‍රොසීඩියර්. මේකදී කරන්නේ ප්‍රධානියා සහ සේවකයා විසින් රැකියා විශ්ලේෂණය පදනම් කරන්න. එතෙන්දී රැකියා විශ්ලේෂණ තොරතුරු පාවිච්චි කරනවා. රැකියාව පිළිබඳ එකකතාවයකට එනවා. ඒ කියන්නේ ළඟා කරගත යුතු අරමුණු දෙන්න සාකච්ඡා කරලා මේ එනවා. මැනේජරුයි සේවකයයි. ඊළඟ කාලය තීරණය කළා මැන ගන්නවා. right? මාසයකට ණය 10ක් නිදහස් කිරීම අපතේ සමයටම 100ට අඩුවෙන් 5ට අඩුවෙන් පවත්වා ගැනීම මේ වගේ මොනවා හරි අරමුණු. ඒතකොට ඊළඟට වරින් වර සාකච්ඡා කරනකොට පරිසර තත්ත්වත් එක්කලා මේ අරමුණු වෙනස් කරන්න උන වෙනස් කරනවා. මෙතින් මාසිකය සතියකට වරක් ළඟා කරගත් අරමුණු සාකච්ඡා කරන අතර එය අදාළ නිවැරදි කිරීම. අපි හිතමු දැන් එළඹ වෙච්ච අරමුණු පරිසර සාධක ඉතාම හොඳ නිසා ගොඩාක් වෙනස් වෙලා නම් ඔන්න අරමුණු වෙනස් කරනවා. පරිසර සාධක ඉතාම නරක නිසා අත්පත් කරගත්තේ නැත්නම් ඊළඟට අපි ඒවා රිවයිස් කරනවා. ඊළඟට ඒ වගේ වරින් වර හම්බ වෙලා සාකච්ඡා කර කරන්න ඕන දේවල්. ඒතර මෙන් ගොඩක් වෙලාට ප්‍රධානියා සහ සේවකයා අතර ඉතා හොඳ සම්බන්ධකමක් තියෙනවා. දෙන්න හොඳින් අවබෝධ කරගන්නවා. ඒතකොට ඒ වෙලෙම සේවකයාගේ නිවැරදි කරගන්න ඕනේ නිවැරදි කරගන්නවා. මෙතෙන්දී ඇත්තටම ආයතනයට ගොඩක් වෙලාට බලාපොරොත්තු වෙන්නේ ආයතනයේ කාර්යඵල සාධනය ඉහළ නංවා ගැනීම. මෙතින් වාසි අවාසි. මේකෙත් සේවකයෝ ගොඩක් වැඩි නම් අර ගොඩක් සම්බන්ධකම් පවත්වන්න ඕනනේ එක් සේවකයා සම්බන්ධයෙන්. ඒතකොට සේවකයෝ වැඩි වෙනකොට ටිකක් අමාරු වෙනවා. සේවකයෝ කුඩා සංඛ්‍යාවක් ඉන්න ඕන නම් පහසුයි. ඊළඟ එක BARS මේකේ මේ මුල් අකුරු හතර එන්නේ behaviorally anchored rating scale කියන එක තමයි පාවිච්චි කරන්නේ. මේක ඊටම අලුත් ක්‍රමයක්. මේකේ ගොඩක් වෙලාවට කරන්නේ අන්න අර අපි කියපු පුද්ගලබද්ධ නිර්ණායක ඒවා quantify කරගන්නවා. right? මේ පුද්ගලබද්ධ නිර්ණායක පුළුවන් තරම් ප්‍රමාණාත්මකව මනින්න පුළුවන් වෙන විදිහට ස්කේල් එක හදා ගන්නවා. පිළියෙල කිරීම, රැකියාවට අදාළ විවිධ කටයුතු හා චර්යාවන් පුළුල්ව හඳුනා ගැනීම. මේවා මේ විදිහට නිර්වචනය කරනවා. මෙසේ වර්ග කිරීමෙන් අනතුරුව සිද්ධි පරිමාණයක දැන් මොනවා හරි ස්කේල් එක දානවා. මේ තියෙන්නේ වාසි අවාසි වැඩ සැලසුම් කිරීමේ හැකියාව තමයි ඔන්න අපි එක ක්වොලිටේටිව් නිර්ණායකයක් ගන්නවා. ප්ලෑනින් වැඩ සැලසුම් කිරීමේ හැකියාව ප්ලෑනින්. මේ සේවකයා සම්බන්ධයෙන් තියෙන මේ සැලසුම් කරපු වැඩ නියමිත කාලයේදී ඉටු කිරීම තමයි සාමාන්‍ය தත්ත්වය. ඒතොර එයා කරපු වැඩ නිශ්චිත කාලෙදී කරන්න ඕන. ඒක තමයි එයාගේ මේ නිර්වචනය. ඒතකොට සමහර සේවකයෝ ඉන්නවා
මේ බලන්න මේ ස්කේල් එකේ ඉන්නවා 1 2 3 4 5 6 7 කියලා ලකුණු දීලා. ඒතර 7 ඉන්න එක්කෙනා කවුද? ඉතාම හදිසි අනපේක්ෂිත වැඩ. දැන් Taman සැලසුම් කරපු වැඩවලට අමතරව අනපේක්ෂිත හදිසි වැඩ එනවා. ඒ වගේම Tamanගේ වැඩවලට අමතරව අනුන්ගේ වැඩවලට උදව් කරනවා. ඒතර එයාගේ වැඩ નિયમિત කාලයට කරනවා. එයා තුනක් ඉටු කරනවා. Tamanගේ වැඩ નિયમિત කාලයට කරනවා, අනිත් අයට උදව් කරනවා සහ අනපේක්ෂිත වැඩ මැනේජර් දැන් හදිසි මොනවා හරි හදිසි වැඩක් આવුත් මේකටත් කතා කරාම එයා ඒක ඇවිල්ලා ඉෂ්ට කරලා දෙනවා. ඒතර එයාට වඩා වෙනස් 6ක් ලකුණු දෙන කෙනා. එයා හදිසි අනපේක්ෂිත වැඩවලට එන්නේ නැහැ. එයාට ඒක කරන්න බෑ මොනවා හරි හේතුවක් නිසා. ඒ අනපේක්ෂිත වැඩ කියන්නේ ආයතනය විසින් කරන්න ඕන වැඩ නේ. නිසා ඒක මේ ආයතනයේ පිටස්තර පෞද්ගලික වැඩ නෙමෙයි. කරන්න ඕන වැඩ. ඒතර සැලසුම් කරන වැඩ නියමිත කාලයේදී අන් අයට උදව් කරමින් කරයි. ඒතර මෙයාගේ එකක් අඩුයි. අනපේක්ෂිත වැඩ කරන්නේ නැහැ මෙයා. ඒතකොට එයාට ලකුණු 6ක් දෙනවා. දැන් මේ විදියට ඒ කරන දේවල් වල ගුණ මේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව අඩු වෙවි යනවා. දැන් අවසාන එක්කෙනා බලන්න. අවසාන එක්කෙනාගේ තමයි මේ දකුණු පැත්තේ තියෙන සෑම කටයුත්තකටම උපදෙස් පතන අතර වැඩ අතපසු වීම බහුලයි. හරි. ඒ වගේ ඊටාම ගැටලු සහගත පුද්ගලයෙක් තමයි අවසාන. ඒතර එයාට ලකුණු එකයි දෙන්නේ. මේ වගේ පුද්ගලයන්ව අපිට අපේ ආයතන ඇතුළේ හඳුනා ගන්න පුළුවන් නේ. අපිට මේ වගේ ස්කේල් එකකට දාලා ඒගොල්ලන්ට ලකුණු දුන්නොත් එහෙම අනිවාර්යයෙන්ම ඉතාම හොඳ සේවකයාට ඉහළ ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. අපිට ඉතාම පහසුවෙන් පුද්ගලයාගේ සැබෑ චර්යාවන් මනින්න පුළුවන්. ඒක ක්වන්ටිෆයි කරලා තියෙන්නේ ප්‍රමාණාත්මකව මැනලා තියෙන්නේ. ඒ ප්‍රමාණාත්මකව මැනීම තුළින් අපිට අර ගොඩක් වැරදි වෙන ඒවා අඩු කරගන්න පුළුවන්. නියම සුදුසුම පුද්ගලයාව අපිට පුළුවන් ඒ අදාළ ඉදිරි කටයුතු සඳහා සස්වීමක් වෙන්න පුළුවන්, ඉන්ක්‍රිමන්ට් එකක් වෙන්න පුළුවන්, බෝනස් එකක් වෙන්න පුළුවන්, ඊළඟට ෆොරින් ටුවර් එකක් වෙන්න පුළුවන්. ඕන මේකට සේවකයා සංවර්ධනය වෙන ඕන මේකට භාවිතා කරන්න පුළුවන්. රයිට්? මේ ටික තමයි අපිට මේ අර්ථය කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු මම හිතන්නේ මේ ටික මේ අවබෝධ වෙන්නේ නැති නේද කට්ටියට? පැහැදිලිද? කවුරුත් කතා කරන්නේ නැහැ. ඔව් රයිට් ඕකේ හරි. රයිට්. එහෙනම් අපි බලමු ප්‍රශ්න ටිකක් නේ. මොකද ඒකත් වටිනවා මේ දැන් විභාගෙට ඉස්සෙල්ලා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් නම් මේක මාර්තු එකනේ සැප්තැම්බර් 2019 සැප්තැම්බර්. ඔයගොල්ලෝ ගා තියෙනවද? අදට ප්‍රශ්න පත්තරේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න 10ක් තියෙනවා. එකෙන් 5ක් MCQ multiple choice questions 5යි. ඉතුරු ඒවා කෙටි උත්තර ලියන්න ඕන ප්‍රශ්න 5ක්. මතක තියාගන්න මේ පේලි 2යි 3යි උපරිම ලියන්න ඕන ඒ කෙටි උත්තර ලියන්න ඕන ප්‍රශ්න 5ට. මේකෙන් පස්සේ තියෙනවා. ඒක පිටු භාග පිටු පිරෙන්න ලියන්න එපා. අපරාධයේ තේරුමක් නැහැ. ඒක නිශ්චිත කාරණාවක් අහන්නේ. ඒ නිශ්චිත කාරණාව පේලියකින් දෙකකින් උපරිම 3කින් ලියලා ඉවර කරන්න. කාලේ නැත්නම් නැති වෙනවා ඕගොල්ලන්ට. අනිත් එක පළවෙනි ප්‍රශ්නේ ලකුණු 20ක් හම්බ වෙනවා. ඒ ලකුණු 20 ගන්න පහසුයි. මොකද හේතුව ගොඩක් ඒරියාස් කවර් වෙන නිශ්චිත උත්තර ඉල්ලන ප්‍රශ්න 10ක් තමයි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. නිශ්චිත උත්තර. ඒක අපිට පහසුයි ඒකට උත්තර ලියන්න. ඒකට උපරිම ගත්තොත් එහෙම ඊතුරු ප්‍රශ්න 4ට උත්තර හොයාගන්න එක එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ප්‍රශ්න 5කටනේ උත්තර ලියන්න වෙන්නේ.
පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඔව් ප්‍රශ්න පහයි ඔක්කොම. හරි. දැන් බලමු ගාස්තු පාදක ව්‍යාපාරයේ කටයුත්ත ලක්ෂ පහත දක්වන ඒවායින් කවරක් සලකන්න පුළුවන්ද? ගාස්තු පාදක ආදායම මොනවද? අනික මතක තියාගන්න මේ අපි යන්නේ මුල්‍ය ආයතන වලින් කරන ඒවා. ක්‍රෙඩිට් රේටින් මොනවාද ක්‍රෙඩිට් රේටින් කරන්නේ? අපේ ණයකරුවන්ව ඒ ණයගරුකභාවය හඳුනා ගන්නනේ. ඒතර ඒක අපිට තියෙන අපිට අභ්‍යන්තරව අපි විසින් කරගන්න ක්‍රියාවලිය හොඳ ණයකරුවන්ව හඳුනා ගන්න. ව්‍යාපාර වස්තු තැරකන ස්ටොක් බ්‍රෝකරින් ඒවා බ්‍රෝකර් සමාගම් විසින් කරන කාර්යයක්. පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් සර්විස් සහ ලීසින් කියන උත්තර දෙක ගන්න පුළුවන්. ඒතකොට ගොඩක් අපේ මුල්‍ය ආයතන වලින් වැඩියෙන් කරන දේ මොකද්ද? පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් ලීසින් වල අපි ගාස්තු අය කරනවානේ. ලීසින් වල ගාස්තු අය කරනවා. දෙක ව්‍යාපාර වස්තු හෝමාරුවක කොටස් වෙළඳ කටයුතු සඳහා මුල්‍ය ආයතන විසින් සම්පාදනය කරන විශේෂිත නිපැයුම කුමක්ද? දැන් මේ ප්‍රශ්නෙම 2021 ප්‍රශ්න පත්තරේ අර කෙටි උත්තර ලියන්න ඕන ප්‍රශ්නයක් විදිහට 8 වෙනි ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. 8 වෙනි ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත දෑ පිළිබඳව කෙටි සටහන් ලියන්න. ණය කාඩ් පත්‍ර ඕනතරම් ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. උකස් ගැනීම මෙතන උකස් ගැනීම කියලා කියන්නේ ඇත්තටම පෝනින්. ඉංග්‍රීසියෙන් වචනේ දීලා තියෙනවා පෝනින් කියලා. පෝනින් කියවම රන් බහන්න විතරයි. වෙනත් ඒවා උකස් ගැනීම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලීසින් සහ මාජින් ට්‍රේඩින් ෆැසිලිටි ආන්තික වෙළඳ පහසුකම්. ඒතර ව්‍යාපාර වස්තු කොටස් වෙළඳපොලේ යම්කිසි කොටස් ප්‍රමාණයක් මිලදීගෙන මේක ගෙවන්න ඕන T+2 කනුදෙනුව සිද්ධ වෙලා දවස් 3ක් ඇතුළත ගෙවීම සිද්ධ වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒක වළංගු ගෙවීමක් ඉදිරිය යන්නේ. එහෙම නැත්නම් ඒක අවලංගු වෙනවා. යම්කිසි කෙනෙක් කොටස් මිලදී ගත්තොත් එහෙම දවස් 3ක් ඇතුළත ගෙවන්න ඕන. ඒතකොට එයාට අරමුදල් නැත්තම් එයාට ගන්න පුළුවන් පහසුම එහෙම නැත්නම් එයාට ගන්න පුළුවන් පහසුකම තමයි මාජින් ට්‍රේඩින් ෆැසිලිටි කියන එක. ගොඩක් අය මාජින් ට්‍රේඩින් ෆැසිලිටි කියන එක මාජින් accounts කියලා තේරුම් අරගෙන ලියලා තිනවා. ඔය ඉන්ටර්නැෂනල් බිස්නස් වල මාජින් වල දාලා LCR එන කතන්දර. ඒවා වැරදි. ඒක නෙමෙයි වෙන්න ඕන. දෙක තමයි උත්තරේ. මාජින් ට්‍රේඩින් ෆැසිලිටියක් කියන්නේ කොටස් වෙළඳපොළ කොටස් ගනුදෙනු වලදී අරමුදල් හිඟවීම පියවීම සඳහා ලබා දෙන පහසුකමක්. ඒකෙත් ඒගොල්ලෝ යම්කිසි ලාභ තීරුවක් තියාගෙන සපයනවා අයිරාවක් වගේ එකක් තමයි. right? කෙටි කාලේ ණය ව්‍යුත්පන්න නෙමෙයි. අයිරා පහසුකමක් නෙමෙයි. තුන බලන්න. ඕනින් සම්බන්ධයෙන් එකක්. තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? ණය පහසුකම ආශ්‍රිතව පවතින අවදානම. රන් මිල උච්චාවචනය වීම නිසා අනිවාර්යයෙන්ම ගැටලුවක් තියෙනවානේ. ව්‍යාජ භාණ්ඩ නිසාත් ගැටලුවක් තියෙනවා. සොරකම් කරපු භාණ්ඩ දැම්මම අනිවාර්යයෙන්ම ගැටලුවක් තියෙනවා. මොකද ව්‍යාජ භාණ්ඩ වල තියෙන්නේ ඒකට රත්තරන් නැහැ. ඒක අලෙවි කරගන්න බෑ වෙන්දේසියකදී. සොරකම් කළ භාණ්ඩ වල පොලිසිය පැමිණිල්ලක් දාලා ඒක අයිතිකාරය ඔප්පු කරත් එම අපිට ඒ භාණ්ඩය පොලිසියට බාර දෙන්න වෙනවා. අපිට භාණ්ඩය නැති වෙනවා නේ. ඊට සියල්ලම අනිවාර්යයෙන්ම අවදානම් රන් භාණ්ඩ කියන්නේ පෝනින් සම්බන්ධයෙන් ගත්තාම මේවා එක එක කාලෙට එක එක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ 2015 19 රජය විසින් ක්‍රියාත්මක කරපුවා. ඒතර ඒකෙදි
ස්වශක්ති තමයි උත්තරේ. ඒක කාලට දැන් මේ කාලට තියෙන්නේ වෙන එකක් නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඒවා තේරුම් ගන්න. මුදල් නීති පනතේ නියෝගයන් අනුව වසරක පරිණත කාලයක් සඳහා ලබා ගන්නා රුපියල් තැන්පතු වලට අදාළ වන උපරිම පොලි අනුපාතිකය. ඔය වරින් වර මේ වගේ ඒවා අහනවා. මේකේ භාණ්ඩාකාර බිල්පත් වලට 100%යි D කියන උත්තරෙත් හරි විදිහට තමයි දීලා තියෙන්නේ. ඔය B හරි D හරි දෙකම ගාලා තිබ්බනම් එක එකක් හරි ගාලා තිබ්බනම් උත්තරේ හරි. අනුප්‍රාප්තික සැලසුම්කරණය අපි ඉස්සරහට කතා කරනවා. අස්පෘශ්‍ය භාවය වෙන් කළ නොහැකි භාවය අතර වෙනස මොකක්ද? අස්පෘශ්‍ය භාවය අපි කතා කරා මාකටිං වලදී. ඒතර මේක ගොඩක් ලියන්න ඕනේ. අස්පෘශ්‍ය භාව කියන්නේ සේවාවක් අපිට අතින් අල්ලන්න පුළුවන් කියන්නේ ස්පර්ශ කළ නොහැකි බවනේ. සේවාවක් කියන්නේ භෞතික භාණ්ඩයක් වගේ නෙමෙයි. ඒතර සේවාවක් ලබා ගන්නා සහ ලබා දෙන අය දෙන්නම එකට සම්බන්ධ වෙන්න ඕන. සේවාව ලබා දෙන අයගේ වෙන් කරන්න බෑ. භෞතික භාණ්ඩයක් වගේ වෙන් කරලා තියන්න බෑ. ඒක තමයි ඉන්සෙපරබිලිටි කියලා කියන්නේ. OIA account එක ගැන අපි කතා කරන්නේ. ඒතර ඒකේ ලක්ෂණ මොනවද කියලා අහලා තියෙනවා. බැංකු නියෝජිතට අදාළ ආචාර ධර්ම පදවේ තහනම් කර ඇති කාර්යයන් මොනවද මතකද? විගම් ආයෝජන ගිණුම අපි මතක් කරගමු ඕන. විගම් ආයෝජන ගිණුම මොනවාද මේ account එක තියෙන්නේ? ලංකාවේ ජීවත් වන නේවාසික නොවන අයට පුරවැසියන් නොවන අයට පිටරට ඉඳන් අරමුදල් පිටරට වල තියෙන ආයෝජන වලට අරමුදල් යවන්න. මතක් කරගන්න. ඒකේ පොයින්ට්ස් 3ක් ලියවම හොඳටම ඇති. දැන් තුන්වෙනි එකේ 3යි අහලා තියෙන. ඒතර ඒ 3 ලියන්න. කස්ටමර්ස්ලට හිරිහැර කරන්න බෑ. බැංකුවෙන් පිටත කිසිම ඩොකියුමන්ට් එකක් අත්සන් කරන්න බෑ. ගනුදෙනු කරන්ගේ තොරතුරු එළියට දෙන්න බෑනේ. ඔයගේ කරුණු තියෙනවා. අපි අර කස්ටමර් chart එකේ කතා කරා. ඔබේ ගනුදෙනුකරු හඳුනා ගන්න. ඇයි ඒක ගන්නෙ? ඔබේ ගනුදෙනුකරු හඳුනා ගන්න ආවේ 2006 අංක 6 දරන සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ. ඒකෙදි ගනුදෙනුකරුගේ ආදායම් තත්ත්වය එයා මොනවාද එයා ගනුදෙනු කරන ආකාරය ඒ වගේ දේවල් අපි ගන්නේ වංචා සහගත වැරදි මුල්‍ය කටයුතු වලින් මේ බැංකු පද්ධතිය භාවිතා කිරීම වළක්වා ගන්න. අනික මනි ලොන්ඩරින් වළක්වා ගන්න. මේ වගේ දේවල් තමයි භාවිතා කරන්නේ. හරි. මේ වගේ ප්‍රශ්න බලන්නකො මේ වගේ ප්‍රශ්නයක් මේ පාරත් ආවා. දැන් රංජිත් මහත්තයා ගනුදෙනුකරුවෙක් මොනවාරි සිල්ලර ගිණුම් දෙපාර්තමේන්තුවේ අංශභාර නිලධාරිය වෙන රංජිත් මහතාට පැමිණිල්ලක් කරනවා. මොනවාරි දෙයක් පැමිණිල්ලක් කරනකොට රංජිත් මහත්මයා අනිසි වචන වලින් බැනලා තියෙනවා. ඒකට ඒ පිළිබඳ ඕවිසින් යවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩයකුත් තියෙනවා. බැනලා කටින් කියලා විතර නෙමෙයි ඊමේල් එකකුත් යවනවා. right? ඇතම් දුරකථන ඇමතුම් පටිගත කරලා තියෙනවා. මොකද කියලා මූලිකවම තේරුම් ගන්න ඕනේ තමයි ගනුදෙනුකරුවෙක්ට පැමිණිල්ලක් කිරීමට අනිවාර්යයෙන්ම අවස්ථාව තියෙනවා
යම් කිසි කරුණක් සම්බන්ධයෙන් ඒක බැංකුව පිළිගන්න ඕන කස්ටමර් චාට් එක යට තියෙන රංජිත් මහත්මයා මෙතෙන්දී කරලා තියෙන්නේ නීති විරෝධී වැඩක් නෙමෙයි නමුත් කස්ටමර් චාට් එක අනුව වැරදි වැඩක්. මොකක්ද එතකොට කරන්න වෙන්නේ? පළවෙනි දේ තමයි මේ සම්බන්ධයෙන් ඔය ගනුදෙනුකරු පෙරේරා මහත්මයානේ පෙරේරා මහත්මයාට කරුණු පැහැදිලි කරලා දීලා ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා අපොලොජයිස් කරන්න ඕන. සමාව ඉල්ලා හිටින්න ඕන. ඒ ගනුදෙනුකරු හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. සමාව ඉල්ලා සිටින්න ඕන. ඊට පස්සේ එයාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විමසලා ඒක නිවැරදි කරන්න පුළුවන් නම් නිවැරදි කරලා දෙන්න ඕන. right ඊළඟ එක තමයි ඒ වගේ දෙයක් මේකට පස්සේ සිදුන වෙන විදිහට වග බලා ගන්නවා කියන එක සම්බන්ධයෙන් ගනුදෙනුකරුට පෙරේරා මහත්මයාට සහතික වෙන්න ඕන සහ රංජිත් මහත්මයාට මේ සම්බන්ධයෙන් උපදෙස් දීම නේ ඒ වගේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. ඔය කස්ටමර් චාට් එක ගන්නවා අපි වැරදි එහෙම අපිට කියන්න බෑ. අපි එහෙමනම් මේක බාර අරගෙන ඒ වෙලාවේදී හොයලා බලලා නිවැරදි තොරතුරු ගනුදෙනුකරුට ලබා දෙන්න ඕන. ඔය කියන කරුණු සියල්ල මේ උත්තරේ සටහන් වෙන්න ඕන. ඒක බැංකුවේ පැත්තෙන් වෙච්ච වැරද්දක් හේතුව බැංකුවේ කස්ටමර් චාට් එක අනුව එහෙම කරන්න බෑ. එහෙනම් බැංකුව ඒ සම්බන්ධයෙන් ගනුදෙනුකරුගේ හිත සංසුන් කළා උගෙන් සමාව ඉල්ලන්න. ඊළඟට මේකේ තොරතුරු හොයලා බලන්න ඕන. හොයලා බලලා නිවැරදි කිරීමක් කරන්න තියෙනවා නම් ඒක කරලා දෙන්න ඕන පෙරේරා මහත්මයාට. ඒ වගේම මේ වගේ දේවල් නැවත ඇති නොවන විදිහට වග බලා ගන්න ඕන සහ මේක කරපු රංජිත් මහත්මයා සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. දිගු කාලීන ගනුදෙනුකරුවෙක් වන මයිකල් මහත්මයා පෞද්ගලික පාසලකට දීපු චෙක් පතක් අගරු කරලා තියෙනවා. හරි. ඒකට තේරුම් ගන්න ඕන දිගු කාලීන ගනුදෙනුකරුවේ චෙක් පතක් පාවිච්චි කරන නම් ජංගම ගිණුම එහෙමනම් දිගු කාලීන ජංගම ගිණුමක් දිගු කාලීනව තියෙන්නේ නැහැ ගැටලු සහගත ජංගම ගිණුමක් නම් කළමනාකරුට අයිතිය තියෙනවා ගණනකරු දැනුම් දීලා වහන්න නේ. එහෙනම් මේක ගැටලුවක් නැතුව දිගු කාලයක් පවත්වාගෙන යන ජංගම ගිණුමක් කියලා අපිට හිතන්න පුළුවන්. එහෙමනම් ජංගම ගිණුමකින් බැංකුවට වාසිය එහෙමනම් මේ ගනුදෙනුකරු හොඳ ගනුදෙනුකරුවෙක්. හොඳ ගනුදෙනුකරුවෙක්. ගැටලු තිබෙච්ච නැති ජංගම ගිණුමක් නම් හොඳ ජංගම ගිණුමක්. එහෙනම් මේ ජංගම ගිණුමට අයිරා කිරීමේ හැකියාව ගනුදෙනුකරු කළමනාකරුට තියෙනවා නේ. චෙක් පතක් තැන්පත් කරලා තිබිලා නමුත් ඒක බැර වෙලා නැහැ. ඒතකොට අනිවාර්යයෙන්ම බැර වෙන්න චෙක් පතකුත් තියෙනවා. නම් මේක රිටර්න් නොකළ යුතු චෙක් පතක්. මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුට කනගාටුව ප්‍රකාශ කරන්න ඕන. කළමනාකරුට මේකට අයිරාවක් දෙන්න තිබ්බා. මොකද චෙක් පතක් බැර වෙන්න තියෙනවා. අනිත් පැත්තෙන් ගනුදෙනුකරු අවුරුදු 10ක් තිස්සේ මේ කියන විදිහට මේකේ තියෙන තොරතුරු අනුව හොඳින් ගනුදෙනුකරු ගිණුම පාත්වගෙන ගිහලා තියෙනවා. එහෙනම් අයිරාවක් දීමේ කිසිම ගැටලුවක් නැහැ. අනිත් පැත්තෙන් බලන්න තිබ්බා ගනුදෙනුකරුගේ වෙනත් ගිණුම් තියෙනවා නම් ඒ ගිණුමක් මුදල් මාරු කරලා හරි මේක කරන්න ගනුදෙනුකරුට දැනුම් දෙන්න. ගනුදෙනුකරුට දැනුම් දීලක් නැහැ. අගරුවක් කියන එක අනිවාර්යයෙන්ම කළමනාකරුගේ අනුදැනුම ඇතුව යන එකක්. එහෙනම් මයිකල් මහත්මයාට ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන්න තිබා. ඒක දීලා තියෙන්නේ පාසලකට. ඒ සම්බන්ධයෙන් පාසල දැනුවත් කළා ඉක්මනින් මේ පේමන්ට් එක ඒගොල්ලන්ට ලැබෙන්න ඕන. ඉතින් මේක ගනුදෙනුකරුට විශාල ලැජ්ජාවට කාරණාවක්. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කනගාටුව ප්‍රකාශ කළා සමාව ඉල්ලන්න ඕන මේ ගනුදෙනුකරුගේ. ඔය කරුණු ටික ලියවෙන්න ඕන. නෙළුම් මහත්මිය සෙෆ්ටරා ඉල්ලීමකට අරමුදල් පැවරුම් ගණනාවක් කර තිබුණා. දැන් මේ වගේම ප්‍රශ්නයක් 21 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ඒකේ තියෙන්නේ මලික් මහතා අන්තර්ජාල බැංකු කරන සේවා හරහා පැවරුම් කීපයක් කර ඇත. ඇතැම් පැවරුම් බැංකුවේ පරිගණක පද්ධතියේ දෝෂයක් නිසා ගිණුමෙන් හර වෙලා නැහැ කියලා තියෙනවා. එයාගේ ගිණුමෙන්. බැංකුවේ පරිගණක පද්ධතියේ මලික් මහතාගේ බැංකු ගිණුම් ප්‍රකාශය මෙම වර්ධ සහිතව මුද්‍රණය කරලා. ඒ කියන්නේ මලික් මහත්මයාගේ account එකෙන් ඩෙබිට් වෙලා නැහැ. නමුත් එයා පැවරුම් කීපයක් කරලා තියෙනවා. මේකට මොකද්ද කරලා තියෙන්නේ? මේක අනිත් පැත්ත. නිලුම් මහත්මියට මේ සෙෆ්ට් කරානේමේ ගොඩක් ගිහිල්ලා.
දින අවසානයේදී වරද සොයාගත අතර මෙහෙයුම් නිලධාරී ලෙස ඔබ ප්‍රසිද්ධියෙන් බැංකුවට මෙහෙයුම් අලාභයක් නොමැති බවට තහවුරු කරගත යුතුය. ඔව් දැන් මේ අහන්නේ බැංකුව පැත්තෙන් මොකක්ද වෙලා තියෙන්නේ? ගන්න ඕන ක්‍රියාමාර්ග මොකද්ද මෙහෙයුම් අලාභයක් නොවෙන්න? මේකෙදි වෙන්න පුළුවන් දේ මොනවද? account එක හර වෙලා නේ බැංකුවේ මේ නිලුම් මහත්මියගේ account එක හර වෙලා වෙනත් බැංකු වලට හෝ වෙනත් ආයතන වලට ගිහිල්ලා තියෙනවා සල්ලි. ඒ අනුව නිලුම් මහත්මියට ඩෙබිට් ගණනාවක් ගිහිල්ලා තියෙනවා සහ ගාස්තු කීපයක් අය වෙලා තියෙනවා. බැංකුව මොකද්ද වෙන්න කරන්නේ? දැන් මේක මේ බැංකුවේ වැරද්දක් නේ සිස්ටම් එකේ වැරද්දක්. සිස්ටම් එකේ එකක් කරන්න කිව්වම ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒක ටෙක්නිකල් එරර් එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම නිලුම් මහත්මියගේ ගිණුම එක වතාවකට වඩා හර කරන්න බෑ. ඊටු ඒවා නිලුම් මහත්මියට කම්පන්සේට් කරන්න වෙනවා බැංකුවට. බැංකුවේ කම්පියුටර් සිස්ටම් එකේ වැරද්දක් නිසා. මොකද්ද කරන්න වෙන්නේ? අනිවාර්යයෙන්ම බෙනිෆිෂරි බැංකුව දැන් මේ ගිණුම හර කරලා කී බැංකුව තියෙනවනේ ඒවට කතා කරලා ඒක නවත්ත ගන්න ඕන. ඊළඟට නිලුම් මහත්මියකින් තහවුරුවක් ගන්න ඕන එකයි කරේ කියන එක සම්බන්ධයෙන් සහ නිලුම් මහත්මියට හර වෙලා තියෙන ගාස්තු නැවත යාට ලබා දෙන්න ඕන එක පැවරුමකට අදාළ ගාස්තු විතරක් අය කරගෙන. එහෙම නැති වුණොත් එimhe බැංකුවට මෙහෙම අලාභයක් සිද්ධ වෙනවා. අර බෙනිෆිෂරි බැංකුවට ගියේවා ගන්න උනේ නැත්තම්. ඒක නිලුම් මහත්මියගේ වැරද්දක් නෙමෙයි. සෙෆ්ට් එකේ මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ සිස්ටම් එකේ වැරද්දක් නිසා. මේකෙත් තියෙන්නේ මලික් මහත්මයාගේකෙත් තියෙන්නේ සිස්ටම් වැරද්දක් නිසා. අනිවාර්යයෙන් මෙතෙන්ද වෙලා තියෙන්නේ මලික් මහත්මයාගේ account එක ඩෙබිට් වෙලා නැහැ. සිස්ටම් එකේ වැරද්දක් නිසා. අනිත් පැත්තේ accounts වලට ගිහිල්ලා තියෙනවා. ඒත් මේකෙදි බැංකුවට ගැටලුවක් වෙලා නැහැ. මලික් මහත්මයාගේ account එකේ සල්ලි තියෙන නිසා. ඉන්න මලික් මහත්මයාට කතා කරලා දැනුම් දීලා වැරද්ද ගැන කියලා කනගාටුව ප්‍රකාශ කරලා නිවැරදිව එයාගේ ගිණුම හර කරලා අර ගනුදෙනු ටික පියවන්න පුළුවන්. නිලුම් මහත්මියගේ කේද තියෙන්නේ නිලුම් මහත්මියගේ account එකෙන් එළියට ගිහිල්ලා සල්ලි. එතකොට ඩෙබිට් කරනවා නම් ඩෙබිට් කරන්න වෙන්නේ බැංකුවේ ගිණුමක් තමයි. අනිශ්චිත ගිණුම ණයගැතියෝ තමයි ඩෙබිට් කරන්න වෙන්නේ. එතකොට බැංකුවට මෙහෙම අලාභයක් වෙනවා නේ. right. කරන්න වෙන්නේ අර විදිහට බෙනිෆිෂරි බැංකු කතා කරලා මේ මුදල් ටික නැවත ගෙන්න ගන්න එක. CB එකට මුදලින් රැස් කිරීම කරයි එක්ටරල් කරවක ජෝන් මහතාගේ පිටපත් ගෙවීමේ මුදල් බාරගෙන ඇත වැරදි ගිණුමකට දාලා තියෙනවා. ජෝන් මහත්මයාගේ ලයිට් කපන්න රතු නිවේදන එවලා තියෙනවා. බැංකුවේ සම්පූර්ණ වැරද්ද අනිවාර්යයෙන්ම බැංකුව මේ සම්බන්ධයෙන් කනගාටු ප්‍රකාශ කරලා සමාව ඉල්ලන්න ඕන. වහාම CB ගිණුම CB කතා කරලා මේ වැරද්ද ගැන කියලා අදාළ වැරදි ගිණුමෙන් සමහරට වැරදි ගිණුම හර කරලා මුදල් ගන්න. මොකද වැරදි පාරිභෝගිකයට ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට CB එක දැනුවත් කරන්න වෙනවා ඒක. මොකද ඒ ගිණුම තියෙන CB එකේ අපේ නෙමෙයි දැන් තියෙන්නේ බැංකුවේ නෙමෙයි. සමහරට ඒ ගිණුම ඒ ගනුදෙනු කරොත් කියවලා නම් දෙපාරක් එයාගේ වැඩිපුර බැර තියෙන්න පුළුවන්. ඒතර ඒක CB එකට තමයි රිවර්ස් කරගන්න පුළුවන් වෙන්නේ. කොහොම හරි මේක විසඳා ගන්නකම් මේ ප්‍රතිබිල නැවත කැඳවා ගන්න ඕ ගනුදෙනු කරු මේ සම්බන්ධ කරගෙන අදාළ ක්‍රියාමාර්ග ගන්න ඕන. ගනුදෙනු කරුට අපහාසයක් එක පැත්තකින් ඉන්නේ. එයා කරපු දෙයක් වැරදි විදිහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න හැම ප්‍රශ්න පත්‍රයකම වෙනවා. දැන් 21 ප්‍රශ්න පත්‍රයේත් ඒ වගේ ඒවා තිබ්බා. ඒ නිසා ඒක තේරුම් අරගෙන උත්තර ලියන්න ඕන. අත්‍යවශ්‍ය කරුණු ටික විතරක් ලියන්න. අනවශ්‍ය ගොඩක් දේවල් ලියන්න එපා. දැන් 21 ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ එක මහත්මයෙක් ඉන්නවා. එයාගේ චෙක් එක එනවා. චෙක් එක ආපු දාට පහුවදා ස්ටෑන්ඩින් ඕඩර්ස් ක්‍රියාත්මක වෙනවා. නමුත් එක මාසයක චෙක් එක එන්න පරක් වෙච්ච හින්දා ස්ටෑන්ඩින් ඕඩර්ස් ක්‍රියාත්මක වෙලා නැහැ.
අවුරුදු 10ක් තිස්සේ ජංගම ගිණුමක් පවත්වන එක්කෙනෙක් තමයි මෙයා. එතකොට ඇත්තටම දැන් මේක නිසා එයාගේ රක්ෂණ වාරික එහෙම ගොඩක් දේවල් පාසල් ගාස්තු බිල්පත් මොනවාක්වත් ගෙවිලා නැහැ. හරි? එතකොට මේ ඒකෙදි කරන්න ඕන දැන් ස්ටෑන්ඩින් ඕඩර්ස් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඊළඟට අපිට ස්වයංක්‍රීයවනේ මේක ක්‍රියාත්මක වෙන්නේ නේ. ඒතර ඒක මහත්මයාට කතා කරලා කියන්න ඕන මෙන්න මේක නිසා කියලා වෙන්නේ. ඒ වගේ දේවල් කලිනුත් සිද්ධ වෙලා තියෙනවා නම් පුළුවන් ඒ වගේ අවස්ථාවකදී යම් ප්‍රමාද වෙන්න පුළුවන් නේ චෙක් පත බැර වෙන එක. ඒ වගේ අවස්ථාවකදී අපිට ගිණුම අයිරා කරලා තියන්න පුළුවන්. ඒතර ඒ අයිරා වලින් අය වෙලා යනවා. රිටර්න් වෙන්නේ නැහැ. මම හිතන්නේ දවස් 3ක් විතර ස්ටෑන්ඩින් ඕඩර් එක චෙක් වෙනවා. ඊට පස්සේ ඒක ඊළඟ මාසෙට තමයි යන්නේ. yes consecutive එක දිගට දවස් 3ක්. දැන් මේකේ මම හිතන්නේ ඇවිල්ලා තින්නේ පෙබරවාරි 5 වෙනිදා. ජනවාරි 25 වෙනිදා එන්න ඕන චෙක් එක පෙබරවාරි 5 ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේක මගේ ඇරෙනවා නේ. දැන් රිටර්න් වෙන ස්ටෑන්ඩින් ඕඩර්ස් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කළමනාකරට යම්කිසි මට්ටමක මේ අවබෝධයක් තියෙනවා නම් ඒ දැනුම් දීලා තියෙන්න පුළුවන්. නමුත් මේ වගේ ජංගම ගිණුමකට ගිණුම අයිරා කරන්න පුළුවන් ඉඳ අයිරා පහසුකමක් දෙන්න පුළුවන්. ඊළඟ එක තමයි අදාළ පාර්ශ්වය දැනුම්වත් කරලා ඒ ගෙවීම් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපිට ඉල්ලන්න පුළුවන් මේ කියන තිලකරත්න මහත්මයාගෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් තමන්ගේ ආයතනයේ පැත්තෙන් දැනුම් දීමක් කරන්න කියන. මොකද එතන ආයතනයෙන් චෙක් එක ආපු නැති එක තමයි වෙලා තියෙන්නේ. දෙවෙනි කොටස තියෙන්නේ මේ 21 ප්‍රශ්න පත්‍රය. හරි. ඔයගොල්ලෝ ඇතිනේ. ස්ටොප් පේමන්ට් එකක් නවත්ත ගන්න බැරි වෙලා. ඒතර අනිවාර්යයෙන්ම බැංකුවේ වැරද්ද ඉක්මනට කතා කරලා ස්ටොප් පේමන්ට් එක මේ කියන චෙක් එක දාපු බැංකුවට කතා කරලා ඒ චෙක් එක නවත්ත ගන්න ඕන. ගණදෙනකරුගේ ගිණුමට බැර වෙන්න ඉස්සෙල්ලා right. ඊළඟ එක තමයි කනගාටු ප්‍රකාශ කරන්න ඕන. මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න ඒ අදාළ නිලධාරියා දැනුම්වත් වෙනවා. මොකද නිලධාරියාක පද්ධතිය අතුල් කරලා තිබ්බනම් ස්ටොප් එක එහෙම යන්නේ නැහැ. ස්ටොප් එකේදී චෙක් නම්බර් එක වැරදි වුණොත් එහෙම ඒත් ගෙවෙනවා නේ. මේකෙන් චෙක් එක ගෙවිලා. ඒ වගේ දේවල් කරන්න වෙනවා. right. ඔය යමු දැන් ඊළඟ ප්‍රශ්නෙට. මේ සේවක කාර්ය දැන් තුන්වෙනි ප්‍රශ්නේ. සේවක කාර්ය සාධන අගයීම තුළින් සේවකයෙකුට වෙන වාසි 4ක්. අපි කතා කරා ඉස්සෙල්ලානේ. අපේක්ෂිත කාර්ය සාධන මට්ටම ළඟා නොකර ගන්නාට ගත හැකි ක්‍රියාමාර්ග. ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකේදී අපි කතා කරනවා. අලෙවිකරණයේ වැදගත්කම නවීන විද්‍යුත් සේවාවන් 5ක්. එක්තරා මේ නවීන සේවා සැපයීම් මාර්ග modern delivery channels අපි කතා කරා මේවා කරන්නේ මොනවාද ඉන්ටර්නෙට් බැංකින් මොබයිල් බැංකින් ATM kiosks CDM right මේ වගේ 5ක් ගැන සඳහන් කරන්න තියෙන්නේ අලෙවිකරණයේ ඇති වැදගත්කම අපි බලමු මේක මේ ප්‍රශ්නේ චුට්ටක් හතරවෙනි ප්‍රශ්නේ මේ අපි සේවා අලෙවි කරන්නේ නිසා අනිවාර්යයෙන්ම සේවා අලෙවි කිරීමේදී සේවා මේක ගුණාත්මක භාවය තියෙන ඩෙලිවරි පොයින්ට් එකේදීනේ එහෙමනම් සේවා අලෙවිදී ඩෙලිවරි පොයින්ට් එකේදී ගුණාත්මක භාවය තියෙනවා අලෙවිකරණය කියන කාර්යය ඊටාම පරිස්සමින් කරන්න ඕන හේතුව අලෙවිකරණයේදී භාවිතා වෙන මාකටිං මික්ස් එකේ පුද්ගල සාධකයට තමයි වැදගත්ම අවධානයක් යොමු වෙන්නේ. අනිවාර්යයෙන්ම පුද්ගල සාධකය වැදගත් වෙනනම් ක්වොලිටි සර්විස් එක සේවාවක ගුණාත්මකව ලබා දීම අලෙවිකරණයේ මූලික අරමුණ එනම් ඒ ගුණාත්මක සේවාවක් පිරිනැමීම සම්බන්ධයෙන් සේවකයන් දැනුවත් කරලා ඉන්න ඕන. ඒකෙදි සේවාවල එමත නිමැවුම්වල පිළිබඳ දැනුම්වත් භාවය සේවා සපයන්නාගේ ගුණාත්මක භාවය ඒ දේවල් දියුණු කරන්න අලෙවිකරණයෙන් වැදගත් වෙනවා. ඒ වගේම channels
channel සම්බන්ධයෙන් marketing channels සම්බන්ධයෙන් අලෙවිකරණයේදී විවිධ channels භාවිතා කරන්න ඕන. අපිට බැංකු සේවා සම්බන්ධයෙන් විවිධ channels භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් ඇඩ්වර්ටයිස්මන්ට් මාකටිං කැම්පේන් එක වැදගත් වෙනවා. ඒතර ඒ දේවල් සියල්ල මාකට් ෂෙයාර් එක වැඩි කර ගන්න උදව් වෙනවා. ඔය වගේ කරුණු ගොඩක් තියෙනවා කෙටි කරලා ලියන්න පුළුවන්. වෙළඳපොළ සහභාගී ආවීමට කවර පාරිසරික බලවේගයන් හේතු වෙන්න පුළුවන්ද? ඔය කියන්නේ මාකට් ෂෙයාර් එක. අන්න මයිකල් පෝටගේ ආකෘතිය තමයි මෙතනදී ආන්නේ. අර මොනවද? bargaining power of sellers, bargaining power of buyers, right? Substitutes, new entrants, rivalry. ඔන්න ඔය කරුණු පහ විස්තර කරන්න. එතකොට හරි. මෙම තත්ත්වය පාලනය කිරීමට දැනට සිටින ගනුදෙනු කරනවා. ඒක කස්ටමර් රිටෙන්ෂන් එක ගැන තමයි ඊළඟ එකේදී අහන්නේ. මොනවාද පාවිච්චි කරන්න පුළුවන් කස්ටමර් රිටෙන්ෂන් එකට? ඒගොල්ලොත් එක්කලා තියෙන රිලේෂන්ෂිප් එක හොඳින් බිල්ඩ් අප් කරන්න ඕන, රයිට්? ක්ලයන්ට් රිලේෂන්ෂිප් එක හොඳින් බිල්ඩ් අප් කරන්න ඕන. ඊළඟට ඒගොල්ලන්ගේ සේවාවල ගුණාත්මකභාවය තවදුරටත් වැඩි කරන්න ඕන. මේ ගනුදෙනු කරන රඳව ගන්න නේ. ඊළඟට වැලියු ඇඩිෂන් එක. ඒවා සේවාවල වැලියු ඇඩිෂන් එකක් සිද්ධ කරන්න ඕන, විශේෂයෙන්ම අලුත් ටෙක්නොලොජිස් පාවිච්චි කරලා. හරි? ඉන්ටර්නෙට් බැංකින්, මොබයිල් බැංකින් ඒවා පාවිච්චි කරලා අලුත් ටෙක්නොලොජිස් පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ වැලියු ඇඩිෂන් එකක් කරන්න ඕන, රිලේෂන්ෂිප් බිල්ඩ් අප් කරන්න ඕන. ඒ වගේම ලෝයල් කස්ටමර්ස්ලාට මොනවා හරි විශේෂ සේවා සපයන්න ඕන. ලොයල්ටි පොයින්ට්ස් වලට විශේෂ සේවා සපයන්න ඕන. සහ සේවකයන්ගේ සේවා ලබා දීමේ සර්විස් ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරන්න ඕන. අන්න ඒ වගේ ක්‍රම 4ක් කරාම අපිට පුළුවන් කස්ටමර් රිටෙන්ෂන් එක පවත්වාගෙන යන්න. 5. ජංගම ගිණුම් වල ප්‍රධාන ලක්ෂණ 4. හඳුන්වා දීමක් ගිණුම විවෘත කිරීමේදී අවශ්‍යයි. ගිණුම චෙක් පොතක් මගින් ක්‍රියාත්මක කරනවා. නේ? ගිණුමේ ශේෂය ඉක්මව අයිරා කරන්න පුළුවන්. තව මොනවද? ගිණුමට පොලිය ගෙවන්නේ 4යි නහන්නේ. ලීගල් ස්ටේටස් අනුව පවත්වා ගැනීම ගිණුම. මේ අහන්නේ සේවිංස් account, minor accounts, right? ඒ වගේ එකක් තමයි අහන්නේ. joint accounts, ඊළඟට company accounts, legal status, තනි පුද්ගල ගිණුම්, බද්ධ ගිණුම්, sole proprietorship, කේවල ස්වාමි ව්‍යාපාර ගිණුම්, පෞල් ව්‍යාපාර ගිණුම්, සමාගම් ගිණුම්, සමිති සමාගම් ගිණුම්, ඒ වගේ එකක් තමයි මෙතන අහන්නේ. SME සඳහා දෙන්න ණය අයිරා දෙනවා නේ. ඊළඟට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට විශේෂ ණය යෝජනා ක්‍රම තියෙනවා. කෙටි කාලින ණය තියෙනවා, ලීසින්, LC, ඒ වගේ දේවල්. ඊළඟට බැංකුව ආදායම උපයා ගන්න කළ හැකි සේවා ක්‍රම 4ක්. පොලි ඉපැවුම්. මේ කියන්නේ ණය පැත්තේ ඒවා තමයි මේ අහන්නේ. විවිධ ණය ක්‍රම. ගැන තමයි පස්වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටසෙන් අහන්නේ. ඒවා 4ක් ලියන්න නම් ලියන්න විතරයි තියෙන්නේ. විස්තර කරන්න අවශ්‍ය නැහැ. මොබයිල් ඇප්ස් 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා අපි නවත්තමු. මොබයිල් ඇප්ස් පාවිච්චි කරන්න පුළුවන් කාර්යයන් 4ක්. balance inquiry, fund transfer, credit card payments, checkbook inquiry, checkbook request, fund transfer 4ක්. සැලසෙන වාසි මොනවද? ජංගම දුරකථන යෙදුම් භාවිතයෙන්. ඒ කියන්නේ මොබයිල් ඇප්ස් පාවිච්චියෙන් මොනක් තියෙන වාසි? පහසුවනේ. ඊළඟට දවසේ ඕනම වෙලාවක ඇක්සස් තියෙනවා. ඊළඟට ප්‍රමාදයක් නැහැ. පෝලිං වල ඉන්න ඕනේ නැහැ.
ඉක්මනින් තොරතුරු ලැබෙනවා. ඉක්මනින් යාවත් කාල වෙනවා. අවදානම් මොනවද මුල්ල සේවාවන් වල? එකක් තමයි සයිබර් ඇටැක්ස් නේ. ඊළඟට තුන්වෙනි පාර්ශවයකට තොරතුරු යන්න පුළුවන්. ඊළඟට මැල්වෙයා ඒ වගේ දේවල් නිසා තොරතුරු විනාශ වෙන්න පුළුවන්. තව තාක්ෂණික දෝෂ නිසා තොරතුරු වල තාක්ෂණික දෝෂ නිසා ප්‍රමාදයන් සිද්ධ වෙන්න පුළුවන්. වැරදි ගිණුම් වලට යන්න පුළුවන්. ඒ වගේ මේකෙදි භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට පින් මේවා අස්ථානගත වුණොත් එimhe වැරදි පුද්ගලයා මේක ගන්න පුළුවන් නේ. බැංකු කටයුතු වල ව්‍යාපාරික ප්‍රවර්ධනය සඳහා කොහොමද පාවිච්චි කරන්න පුළුවන් මේවා? මාකටිං වලට පාවිච්චි කරන්න පුළුවන් නේ. ඔය සෝෂල් මීඩියා පාවිච්චි කරන්න පුළුවන් මාකටිං වලට. ඊළඟට ගනුදෙනුකරුවන්ට තොරතුරු විවිධ තොරතුරු ලබා දෙන්න. ගොඩක් ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් මොබයිල් ඇප් හරහා අපිට ඇඩ්‍රස් කරන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි ව්‍යාපාර ප්‍රවර්ධනයට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. රයිට්. එහෙනම් අපි අදට නවත්තමු. ලබන සතියේ මම ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. මේකෙන් පස්සේ හින්දා ප්‍රශ්න පත්‍ර 2019 ඉඳන් පල්ලෙහාට 2019 18 17 16 විදිහට සූදානම් කරගෙන ඉන්න 21 ප්‍රශ්න පත්‍රෙත් අතේ තියාගන්න. එතකොට වරින් වර මම ඒකේවත් මේකත් එක්කලා සාකච්ඡා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.